Dukkha Nirodha Gamini Patipada Arya Satya, the noble truth of the path to the cessation of suffering. The term noble is used because the noble ones, the Buddhas and Arahats and so on, only penetrate this ultimate truth. එතකොට බුදු පසේ බුදු මහරහත් උතුමන්ලා ප්‍රත්‍යවේක්ෂණය කරන උතුම් දහම නිසා ඒකට නෝබල් කියන උතුම් කියන නම යෙදෙනවා. Accordingly, they are the truths of the noble ones, or fully holy ones. ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ධර්මය ලෙස ඒ උතුම් යන පදය චතුරාර්ය සත්‍යයට නිරන්තරයෙන් යෙදෙනවා. Further, one can attain nobleness or holiness by penetrating these four noble truths. තවදුරටත් ගත්තොත් කෙනෙක්ට ඒ උතුම් තත්වයට පත්වීමට ඒ ප්‍රතිවේදයට අවශ්‍ය කරන උතුම් සත්‍ය නිසාත් මේ චතුරාර්ය සත්‍යයට උතුම් සත්‍ය යන නම භාවිත වෙනවා නිරන්තරයෙන්. The four noble truth, the fourth noble truth, හතරවෙනි උතුම් ආර්ය සත්‍ය, is the way leading to the extinction of suffering. දුක නැති කිරීමේ මාර්ගය දක්වනවා. This is also identified to be the middle path. වගේම මේක මධ්‍යම ප්‍රතිපදාව, මජ්ක්‍ධිමා පටිපදා, මැද මාවත ලෙස සඳහන් වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම, because it evades two extremes. මොකද එයින් මගහැරෙනවා in which one should not be indulged. අන්ත දෙකක් යමෙක් සම්බන්ධ නොවිය යුතු අන්ත දෙකක් ඒකෙන් මගහැරෙන නිසා. The extreme of searching or chasing for happiness or pleasure through sensual enjoyment. එතකොට ඉන්ද්‍රිය සංතර්පණයෙන් සතුට සොයන ඒ අන්තය කාමසුකල්ලිකානු යෝගය, which are condemned as mean, communal, unsupportive, base, vulgar, ignoble, unprofitable, for spiritualism to unfold, and also the way of the general mass. Hino gammo potujjaniko anariyo anatta sanhito. එතකොට mean පහත්, communal potujjaniko සාමාන්‍ය මිනිස්සුන්ට අදා, unsupportive විමුක්තියට උදව් කරන්නේ නැති, base ප්‍රාථමික, vulgar ඒත් පහත්, ignoble උතුම් නොවන, unprofitable මාර්ගයට ප්‍රයෝජනවත් නොවන, unprofitable for spiritualism අධ්‍යාත්මිකත්වයට උදව්වක් නොවන, to unfold, අධ්‍යාත්මිකත්වය විකසිත කරගන්න උදව්වක් නොවෙන, and also the way of the general mass සාමාන්‍ය අයගේ මාර්ගය වෙන එක. කාමසුකල්ලිකානු යෝගය ශරීරයට සැපදී. එතකොට ඒක ටිකක් ප්‍රාථමික විදිහටම මේ සුඛ විහරණය ඒක අවුලක් නිසා ඒක ටිකක් ගොඩක් පල්ලෙහාට දාලා සඳහන් වෙනවා මේ අනිත් අන්තයට සාපේක්ෂව. The other is the search for happiness. අනිත් එක තමයි සතුට සොයන එක, විමුක්තිය සොයන එක through rigorous self mortification. ඊටාම බරපතල ආත්ම පීලනය තුලින් self mortification.
वो hard self affliction ආත්ම පීලනය ජීවිතයට ගොඩක් දුක් දී මගින් සතුට හොය. In different forms of asceticism විවිධ ආකාරයේ යෝග දුෂ්කර යෝගවලට අනුගත වෙලා. It is painful. ඒක වේදනාකාරී ignoble ප්‍රාථමිකයි උතුම් වෙන්නේ නැහැ. Unprofitable. එතකොට මාර්ගයට ඒක වැඩදායී වෙන්නේ නැහැ. Unworthy not in එක. හැබැයි අර අනිත් අන්තයේ තරම් මේ වචන ගොඩකින් විවේචනය කළා නැහැ. එතන තියෙන අනරියෝ අනත්ත් සංහිත. ආර්ය මාර්ගයට අදාළ වෙන්නේ නැහැ. අනර්ථයේ පිණිස පවතිනවා තේරුමක් නැහැ කියන. කාමසිකල්ලිකාණු යෝගයට කෙනෙක් මුළු වෙන එක ඊට වැඩිය නරක විදිහට ඒකේ ආදීනව දක්වලා තියෙනවා. මොකද ඒකෙන් සමාජයේ අනිත් අයටත් හානියක් වෙන නිසා. කවුරු හරි වගේ මයික් එකක් ඕන් වෙලා තියෙනවා බාධාවක් ඒකනේ. ඒක අන්මියුට් කරන්න. ඒක මියුට් කරේ මයික් එක. The Buddha having practically tried those two extremes. බුදුන් වහන්සේ having practically tried those two extremes. ප්‍රායෝගිකව ඒ අන්ත දෙක අත්හදා බලලා himself realized උන්වහන්සේම අවබෝධ කරගත්තා their unfruitfulness. ඵලදායී නොවන බව ඒවා unproductiveness. අප්‍රයෝජනවත් බව. සාධනීය නොවන බව. And unusefulness ප්‍රයෝජනවත් නොවන බව for liberation විමුක්තිය සඳහා. And preaches those two extremes to be avoided. ඒ වගේම දේශනා කරා ඒ අන්තවලින් වළකින්න කියලා. Then the Buddha turned to practicing the middle path. යනු බුදුන් වහන්සේ යොමු වෙනවා මධ්‍යම ප්‍රතිපදාව. And he discovered through his personal experience උන්වහන්සේගේම ප්‍රායෝගික අත්දැකීම් වලින් සොයා ගන්නවා that it is the middle path that gives correct vision. මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි නිවැරදි දැක්ම සහ දැනුම ලබා දෙන්නේ for realization අවබෝධයේ පිණිස of the enlightenment. නිබ්බාන නිවනේ බුද්ධත්වයේ අවබෝධය මධ්‍යම ප්‍රතිපදාව තුළින් වෙන්නේ කියන එක උන්වහන්සේ විසින්ම ප්‍රායෝගිකව අවබෝධ කරගන්න. It is this middle path which is enumerated to be the noble eightfold path. මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි which is enumerated සංඛ්‍යාත්මකව පෙන්වන්නේ to be the eightfold noble eightfold path උතුම් අරි අටගේ මාර්ග අට හැටියට. enumerated සංඛ්‍යාත්මකව පෙන්වන කොටස් කරලා පෙන්වනවා එකම මාර්ගයේ ලයින් 8ක් හැටියට කොටස් 8ක් හැටියට පෙන්වනවා අරියෝ අට්ටාංගිකෝ මාර්ග which comprises 8 categories of components. අංග වර්ග 8ක් that produce correct vision. ඒ තුලින් ඇති වෙනවා නිවැරදි දැක්ම. A direct knowledge ඍජු දැනුම and lead to calm self awakening. සංසිඳියාවට ස්වයං අවබෝධයට පත් වෙන. Unbinding නොබැඳීමට අහු වෙන. And ultimately towards liberation අවසානයේ විමුක්තිය දෙසට යොමු වෙන මේ මැදුම් පිළිවෙත අංග 8කින් දක්වනවා මේ මාර්ගය. එකම මාර්ගය. In brief, කෙටියෙන් ගත්තොත් all the teachings of the Buddha are connected to the path in some way or the other. කෙටියෙන් ගත්තොත් බුදුන් වහන්සේගේ සියලුම දේශනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙනවා.
when practicing, of course, අතරම ප්‍රායෝගිකව අපි මේක පුහුණු කරද්දී one should not follow one after another in numerical order. මේ පෙන්නලා තියෙන සංඛ්‍යාත්මක පිළිවෙලට එකින් එක මේකේ follow කරන එක ගැන කතා වෙන්නේ නැහැ. එකක් කරලා අනිත් එක කරන එක. Total eightfold path needs to be simultaneously practiced. මේ අට සමෝධානිතව පුහුණු කළ යුතුයි. Collectively or together. එකට එකතු කරගෙන. Though each in varied හැබැයි ඒ එක් අංගයන් නෑ සිග්නල් නෑ කාඩ් එකත් එක්ක though each in varied degrees. ඒ අට එකට ප්‍රායෝගිකව එකට වැඩුවට සමාන්තරව වර්ධනය වීම වර්ධනය කිරීම එකම ලෙවල් එකකින් නොවෙන්න පුළුවන්. නමුත් අඩු වැඩි වශයෙන් ඒ අටම සමස්තයක් හැටියට වැඩිම තමයි අපේක්ෂා කරන්නේ. As it is a single process. එක ක්‍රියාවලියක් අංග අටක එක මාර්ගයක් in the direction of the enlightenment අවබෝධයේ දෙසට වන and a way of life ඒ වගේම ප්‍රායෝගික ජීවන මාර්ගයක් not something for mere belief සාමාන්‍ය විශ්වාසය සඳහා and performance of rituals චාරිත්‍ර ඉටු කිරීම සඳහා and wishes ඒ අනුව ප්‍රාර්ථනා කරන්න විශ්වාස කරලා ප්‍රාර්ථනා කර කර ඒ ඇදහිල්ලකට නෙමෙයි තියෙන්නේ. These 8 factors involved in perfecting or fulfilling major discipline of the 3. එතකොට මේ කාරණා 8 සම්බන්ධ වෙනවා perfecting පූර්ණේ කිරීම ඉටු කර ගැනීම major discipline ඒ ප්‍රධාන ශික්ෂණයන් ත්‍යාකාරය. ඒ 8 ත්‍යාකාරයේ ශික්ෂණයක්කට අනුගත වෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. සීල moral or ethical conduct සදාචාරාත්මක ගුණධර්මමය පැත්ත පදනම් කරගත්ත කොටස which is the base on spirituality. ඒක අධ්‍යාත්මිකත්වයට පදනම වෙනවා. In short, කෙටියෙන් සීල is to cultivate and optimize high human qualities. එතකොට සීල කියලා කියන්නේ ඉහළ මනුෂ්‍ය ගුණධර්ම වගා කිරීම නැත්නම් ඔප්ටිමයිස් ඒවා human qualities මනුෂ්‍ය ගුණධර්ම ඉහළ තලයකට රැගෙන ඒම in any type of context ඕනෑම සන්දර්භයක් තුල ඕනෑම ජීවන පසුබිමක් තුල මනුෂ්‍යත්වය උඩට ගැනීම තමයි මේ සීල ප්‍රතිපදාවෙන් වෙන්නේ. It is expected to extend compassion loving kindness. ඒකෙන් බලාපොරොත්තු වෙනවා කරුණාව මෛත්‍රිය වගේ positive emotions සුභවාදී චිත්ත වේග දියුණුවක්. So forth towards all beings සියලු සත්වයන් වෙත irrespective of any discrimination කිසිම වෙනස්කම් කිරීමකින් තොරව. It is expected here that one should not be stimulated in tough philosophical and metaphysical logic basis of intellectual curiosity being away from human values. It is expected අපේක්ෂා කරනවා මෙතන that one should not be stimulated. යමෙක් උත්තේජනාත්මක විය යුතු නැහැ in tough philosophical and metaphysical logic basis. බොහොම ප්‍රබල දාර්ශනික පාරභෞතික තාර්කික පදනමක් මත මේ බුද්ධිමය කුතුහලය පදනම් කරගෙන ඒ දාර්ශනික කාරණා මත විතරක් ඉන්න එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. being away from human values සාමාන්‍ය මනුෂ්‍ය දහම ඈත් වෙලා දර්ශන ගැන කතා කරනවා human qualities මනුෂ්‍ය දහම සදාචාරාත්මක තත්වයක් නැතුව. ඒකට මේ සීල බෞද්ධ සීල ප්‍රතිපදාව කියන්නේ එක කියන්නේ මනුෂ්‍ය පරිණතිය බුද්ධිය
ඉවත් වෙච්ච සාධකයක් නෙමෙයි. Then samadhi, second one, mental discipline, මානසික ශික්ෂණය develop on the base of the first. ඒක පදනම වෙන්නේ පළවෙනි සීල moral conduct නැත්නම් ඒ සීලමය චර්යාව මත පදනම් වෙන වෙලා ගොඩ නැගෙන චිත්ත ඒකාග්‍රතාවය. එතකොට මේ සමෝදානිත දියුණුවක් සමබර දියුණුවක් බුද්ධිමය සහ මානව ගුණධර්ම පැත්ත සමාන්තරව දියුණු වීමක්. නිකන් දියුණු තරක කතා කරනවා. ඊටාම ඉහළ බරපතල දාර්ශනික තත්වයන් වල ඉන්නවා. නමුත් කරුණා මෛත්‍රිය වගේ තෙත් ගති නැතුව එහෙම එකක් අර්ථවත් වෙන්නේ නැති විදිහට මේවා ඉතා සමබරව දහමේ පෙන්නනවා. Panya, wisdom, sharp understanding of the universe. Panya කියන්නේ wisdom, prajna, sharp understanding of the universe. විශ්වය පිළිබඳව ලබන තියුණු අවබෝධයක්. හැබැයි ඒ අවබෝධය ලබන්නේ by means of මෙන්න මාර්ගයේ මගින් realistically and objectively යථාර්ථවාදීව objectively පරමාර්ථමය වශයෙන් realistically යථානුභූතිව objectively පරමාර්ථමය වශයෙන් understanding අවබෝධයක් ලබනවා the true nature of own life තමන්ගේම ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ as depicted in the analysis of five aggregates පංචස්කන්ධය දක්වන ආකාරයට තමන්ගේම ජීවිතය පිළිබඳ යථාර්ථවාදී මේ සහ පරමාර්ථමය වශයෙන් අවබෝධයක් ලබනවා. ඒ අවබෝධය පදනම් කරගෙන තමයි මුළු විශ්වයම දකින්නේ. ඒක ප්‍රඥාව. ජීවිතයේ නියඳියක් කරගෙන විශ්වයේ යථාර්ථය දකින දියුණු මනස. According to Buddhism, one should develop both compassion, karuna and wisdom, panya, together at the same time. එකම ආකාරයට කරුණාවත් ප්‍රඥාවත් බුදුදහමට අනුව යමෙක් දියුණු කළ යුතු වෙනවා. For the perfection of පූර්ණේ සඳහා the ultimate goal මුඛ්‍ය පරමාර්ථය අවසාන අරමුණ the enlightenment අවබෝධය නිවන. The categorization of the noble eightfold path. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ගීකරණය වෙන ආකාරය. ඒක කොටස් 8කට බෙදෙන හැටි ගත්තොත් it is called noble උතුම් කියලා කියන්නේ as it is followed by potential spiritual practitioners. ඒක අනුගමනය කරන්නේ ආධ්‍යාත්මික විභවයක් තියෙන යෝගීන් නැත්නම් ශික්ෂණයක් ලබන අය. The categories of components of the Buddhist practices. The categories of components. මේ වර්ගීකරණයේ අංගයන් of the Buddhist practices. ඒ බෞද්ධ පුහුණුවේ in the noble eightfold path. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනවා. First one, right view, සම්මා දිට්ඨි. Right view. Right නිවැරදි view දැක්ම. Right view is the first factor of the eight noble path. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථම සාධකයේ පළවෙනි කාරණය වෙන්නේ සම්මා දිට්ඨිය. And it is the visionary light towards the path. දැක්මක් සහිත ආලෝකය වෙනවා එය මාර්ගයේ දෙසට. When it comes to the practice, එතකොට පුහුණුවට එන විට it is the forerunner. මුලින්ම ගමන් කරන කෙනා තමයි සම්මා දිට්ඨිය. As it correctly guides the individual. මොකද ඒ නිවැරදිව පුද්ගලයාව මෙහෙවනවා. On the path මාර්ගය තුල leading to cessation of suffering. නිදහස් වීම සඳහා.
Life is not what we think it is. ජීවිතය අපි ජීවිතයයි කියලා අල්ලන් ඉන්න එක නෙමෙයි. It is a result of very complicated process of being of attachment. ජීවිතය කියලා කියන්නේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් පැවැත්ම සම්බන්ධව සහ මේ උපාදාන සම්බන්ධ. Attachment බැඳීම් උපාදාන සම්බන්ධ. The actions that we perform අපි කරන ඉටු කරන ක්‍රියා have consequences. අපගේ සියලු කර්ම වලට have consequences ප්‍රතිඵල තියෙනවා. Life doesn't end up in death. ජීවිතේ මරණයෙන් කෙලවර වෙන්නේ නැහැ. Our physical and mental actions අපේ කායික මානසික ක්‍රියා cause හේතු වෙනවා consequences ඵලයන් after death මරණයෙන් පස්සේ for us to re-becoming නැවත භවයකට යන්න in the cycle of existence මේ භව චක්‍රය තුල. ඒකට නැවතත් ඇත්තටම ගත්තොත් මේ සම්මාදිට්ඨිය තමයි මෙතන අපිට ආලෝකය වෙන්නේ. මෙතන තමයි ප්‍රධානම මාර්ගය සම්බන්ධ දැන් අපි කොහෙට හරි යනවා නම් අපි ඉස්සෙල්ලා යන තැන ගැන දන්නවනම් යම් අදහසක් තියෙනවනම් අපි එතෙන්ට ගැලපෙන විදිහට සූදානම් වෙනවා. ඒ වගේ මුළු මාර්ගයටම අවශ්‍ය මූලික පුහුණුව එනිවැරදි මඟ පෙන්වීම මේ සමස්තය මේ දැක්ම ඇතුලේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මුලටම ඉදිරිපත් වෙනවා. ස්වභාවයෙන් මේක මුලට එනවා. When considering deeply අපි ගැඹුරින් කල්පනා කරොත් and objectively වගේම යථානුභූතව බැලුවොත් we cannot point out existence is happy and comfort. මේ පැවැත්ම සැපදායක එකක් ලෙස ගන්න බෑ in any realms of existence කිසිම භවයක. In any realms of existence කිසිම භවතලයක. But bound with suffering. නමුත් දුකත් එක්ක බැඳිච්ච දෙයක්. sorrow and pain. ඒ වගේම දුක වේදනාවත් එක්ක ගැට ගැහිච්ච එකක්. ගැඹුරින් පරමාර්ථ වශයෙන් බලමු. Briefly telling කෙටියෙන් කියතොත් seeing this nature of reality as it is. මේ seeing this nature of reality as it is. මෙන්න මේ යථාර්ථය ඒ අයුරින් දැකීම is the right view of සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම නැත්නම් සම්මාදිට්ඨිය. අතරම සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම ලබන යම් ආකාරයක අවබෝධයක්ම වෙනවා. දුක පිළිබඳ දැනීමක්ම වෙනවා. Accordingly, ඒ අනුව right view is නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය is achieved. සම්මාදිට්ඨියට පත් වෙන්නේ by well understand මනාව තේරුම් ගැනීම පජානාති හොඳින් දැන ගැනීම the suffering දුක its origin ඒකේ හට ගැනීම its cessation ඒ නැති කිරීම නිරෝධය and the way leading to its cessation ඒ වගේම නිරෝධයට මාර්ග අනුමාන ඥාණයෙන් හෝ මේවා දැනගන්නවා නම් අන්න එතන සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අපිට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නිවන අවබෝධ වීමත් එක්ක. නමුත් යම් ආකාරයක ධර්මානුකූල යම් ආකාරයක අනුමාන ඥානය ධර්මයට අනුකූලව ලබනවා නම් ඒකත් සම්මාදිට්ඨිය යම් කිසි තැනක් හැටියට අපිට ලෞකික සම්මාදිට්ඨිය අවස්ථාවක් හැටියට දකින්න පුළුවන්. Excuse me, sir. එහෙමයි. මේ අර නිරෝධය කියන වචනේ කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ? Cessation නේ. එහෙමයි. In the discourse of සම්මාදිට්ඨි සූත්‍ර. එතකොට සම්මාදිට්ඨි සූත්‍රය ගත්තාම මජ්ක්‍ධිම නිකායේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ collection of middle length
මධ්‍යම ආකාරයේ දේශනා එකතුවෙන් හැදෙන එක. ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මහරහතන් වහන්සේගේ when Sariputta Thera addressing a congregation of monks, a collection or group of monks. භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් අමතමින් සරියුත් මහරහතන් වහන්සේ explain පැහැදිලි කරා how one can be of right view. කොහොමද කෙනෙක් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ? A noble disciple, උතුම් ආර්ය ශ්‍රාවකයෙක්. Whose view is straight. ඔහුගේ දැක්ම ඍජු වෙනවා. දිට්ඨිංච උජුං කරු. Who has perfect assurance in Dhamma. ධර්මයේ පිළිබඳ පූර්ණ විශ්වාසය ගොඩනගෙනවා. And has arrived at this true Dhamma. ඒ නිවැරදි ධර්ම මාර්ගයට අවතීර්ණ වෙනවා. So there is one of right view. ඒක සම්මා දිට්ඨි අංගයක් ලෙස සැලකෙනවා. සම්මා දිට්ඨි සූත්‍රයට අනුව මජ්ක්‍ධිම නිකාය. ඒකේ පාලි පාඨයේ තියෙනවා අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමම් සද්දම්මන්ති කියන එදුව. Accordingly, when insight becomes central to Buddhist soteriology, when insight becomes central, ඒ ආධ්‍යාත්මික අවබෝධය දැක්ම insight එක අතුලාන්ත අවබෝධය becomes central. කේන්ද්‍ර වෙනකොට to Buddhist බුදුදහමට to Buddhist soteriology කියන්නේ බෞද්ධ විමුක්තිය දෙසට කේන්ද්‍ර වෙනකොට deliverance or salvation විමුක්තිය thereby one can be of right view. අන්න ඒ නමින් නිවැරදි දැක්මට අවතීර්ණ වීමක් වෙනවා. කියන්නේ බෞද්ධ විමුක්ති මාර්ගයට යොමු වීම ඒ නිවැරදි දැක්මට යොමු වීමක් වෙනවා. With the right view one can transpire. ඒ නිවැරදි අවබෝධයත් සම්මා දිට්ඨියත් එක්ක one can transpire or well realize යමෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් suffering of life. ජීවිතේ දුක. පරිඤ්ඤයයන් දුක්ඛ දුක පිළිසිඳ දැකීමක් සිද්ධ වෙනවා. It is the right way. ඒක තමයි නිවැරදි දැක්ම වෙන්නේ ජීවිතය සම්බන්ධ ඒ දුකම දැකීම. දැන් අපිට මේක ප්‍රායෝගිකව දකින්නේ නැහැ. දකිනවා නම් අපි ඒ පරිඤ්ඤය දුක්ඛය කියන මට්ටමින් අපි දකිනවා නම් අපි කෙලින්ම ඒ නිර්වාණයේ මාර්ගයේ අභ්‍යාසයටම ඍජුවම වැටෙනවා. වෙනත් දේවල් අපි මූලික කරගන්නේ නැහැ. Even though one says that he can understand suffering, කෙනෙක් කියනවා නම් ඔහුට මේ දුක තේරෙනවා කියලා, it cannot be admitted. ඒක පිළිගන්න බෑ. If one properly understands suffering, යමෙක්ට දුක්ඛ සත්‍ය යථානුභූතියව තේරෙනවා නම් thereby he turns towards the path of liberation. ඒ නයින්ම ඔහු එතනින් ඉවත් වෙනවා. දැන් සමහර ලෙඩ අපිට දැනෙනවා අපි ඉති ගණන් ගන්න. සමහර ලෙඩ අපිට හරියට දැනුනොත් අපි පැත්ත පළාතක ඉන්න ඉක්මනට ගිහිල්ලා බෙහෙත් කරගන්න. දන්නවා වැඩි බෑ. ඒ කියන්නේ ඒ ලෙඩේ ගැන හරියට දැනගත්තා. So we can understand that right view leads the way towards deliverance of suffering. එහෙනම් we can understand අපිට තේරුම් ගන්න පුළුවන් that right view සම්මා දිට්ඨිය leads මග දක්වනවා leads the way මාර්ගය පෙන්නනවා towards deliverance of suffering. දුකෙන් නිදහස් වීම සඳහා. Deliverance of suffering. While wrong view ඒ වැරදි දෘෂ්ටිය මිච්ඡා දිට්ඨිය කියන එක directs a person පුද්ගලයාව යොමු කරනවා deeper into suffering. දුකෙන් දුකට. දුක ඇතුළෙන්ම සැප හොයන්න අරම කරලම ඒකෙන්ම ගොඩ යන්න පුළුවන් කියලා ඒ පැත්තටම තල්ලු. ලෝකයෙන් ලෝකයේ දෙසටම හරවන. ඒ ලෞකිකත්වයේ තුලම විමුක්තිය සොයන්න තල්ලු කරනවා. When understanding what wrong view does, එතකොට මිච්ඡා දෘෂ්ටියෙන් කරන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් thereby it can be understood ඒ අනුව තේරුම් ගන්න පුළුවන් what right view can do. නිවැරදි දැක්මෙන් කරන්නේ මොකක්ද කියලා.
මිච්ඡාදිට්ඨියෙන් ජීවිතයට භවයට ගැට ගන්නවා. එහෙනම් සම්මාදිට්ඨියෙන් කරන්නේ භවයෙන් ජීවිතයෙන් ලෞකිකත්වයෙන් ඈත් කරන එක. Wrong view also has high propensity to lead an evil rebirth. Wrong view, මිච්ඡාදිට්ඨිය also has high propensity. බොහොම ඉහළ නැඹුරුතාවයක් තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටියෙන් to lead මඟ පෙන්වන්න to an evil rebirth. නරක භවයකට. පාපකාරී භවයකට උත්පත්තිය. දෙවෙනි එතකොට සම්මාදිට්ඨිය තමයි වැදගත්. ඒක නිකන් ටෝච් එක වගේ හරියට පාර තේරුම් බේරුම් කරගෙන වල් වදින්න නැතුව යන්න එළිය සපෙන. ඒකයි මම අර වචනයක් පාවිච්චි කරේ visionary light. සම්මාදිට්ඨි or the right view is the visionary light. දැක්මක් සහිත ආලෝකය. කියන්නේ පෙර යන තැන පිළිබඳව ඇති වෙන පූර්ව දැක්මක් සහිතයි. right resolve or intention. සම්මා සංකප්ප. මේ කාරණයක් අතිශය වැදගත්. දැන් මේ එක එක වැඩෙනව නෙමෙයි මේ සමස්තයකට වැඩෙන්නේ. නමුත් එක එක levels වලින් වෙන්න පුළුවන්. නමුත් ඔක්කොම එකටයි තියෙන්නේ. one by one කරන එකක් නෙවෙයි. සමස්ත ජීවන මාර්ගයේම තමයි දැන්. වෙන විදිහකට අපි කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ටික අයින් කරාම ඒ අපේ ජීවිතේ තමයි කියන්නේ. සම්මා නැතුනහම අපිට දික්ටි තියෙනවා. ඒක දෘෂ්ටි තියෙනවා. ඒවා බෞද්ධ ඉගැන්වීමට අනුව නිවැරදි කරගන්න එකෙන් තමයි ඒ සම්මා කරගැනීමෙන් වෙන්නේ. ඒතර සම්මා ටික අයින් කරපු ගමන් සාමාන්‍ය ලයිෆ් එක තියෙන්නේ. මුළු 31 බවතලයක් තුලට අයිති ඕනම ජීවිතයකට අදාළ පැවැත්ම සාමාන්‍ය පැවැත්ම ලෝකයට ගැට ගැහුණු පැවැත්ම ඒ යටේ. ඒ ලෝකයට ගැට ගැහුණකින් ගලව ගන්න එක තමයි අර සම්මා දාලා බෞද්ධ ඉගැන්වීම ඇතුලේ මාර්ගයේ හැටියට දක්වන්නේ. Right resolve or intention. සම්මා සංකප්ප. Here the right intention is of threefold. මේ නිවැරදි ආධ්‍යාසය ගත්තත් නිවැරදි අභිප්‍රාය ගත්තත් ඒකත් ත්‍යාකාරයි. The intention of renunciation. ලෞකිකත්වයෙන් ඒ ජීවිත ලෝකයේ සංතරපණය කරන ස්වභාවයෙන් ඉවත් වෙන එක. නෙක්ඛම්ම සංකප්ප. එක එක කැලල ටික ටික ක්‍රමානුකූලව අර අත්ංගමාය කියන වචනයක් පාවිච්චි වෙනවා. හිරු අස්තේට යනවා වගේ එක පාට ලෞකිකත්වයෙන් අයින් කරලා ටක් ගාලා ඉරක් ගහලා පනින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කිසිම තත්ත්වයක. ටික ටික ඒ කාමසුකල්ලිකාණු යෝගයෙන් ඒ ලෞකිකත්වයට ගැට ගැහෙන එකෙන් රිනන්සියේෂන් නයිස් ක්‍රමයට නික්මීමට පත් වෙනවා. ඒක right resolve නැත්නම් right intention එක එක පැත්තක්. the intention of goodwill. අම්මා යහපත පිළිබඳව අභිප්‍රාය. කියන්නේ අපි දැන් හොඳක් කරන්න පුළුවන් without the intention of goodwill. ඒ පිරිසිදු ධාර්මික අධ්‍යාසයකින් තොරව අපිට විදියට. එහෙම කරන්න බෑ මේ ඉගැන්වීම. ඒ අපේ ඉන්ටෙන්ෂන් එක අධ්‍යාසය සෞම්‍ය වෙන්න ඕනේ, යහපත් එකක් වෙන්න ඕනේ. ආධ්‍යාත්මික දියුණුවක් සහිත එකක් වෙන්න ඕනේ. The intention of goodwill. තමන්ගේ හදේ සාක්ෂියටම තමන්ටම අවංකව වැඩේ වෙන්න ඕනේ කියන එක තමයි සරලව ගත්තොත් වෙන්නේ. And the intention of harmlessness. අව්‍යාපාද, අවිහිංසා සංකප්ප, අනිත් අයට හානියක් නොකරන ගතිය, අව්‍යාපාද, අවිහිංසා සංකල්පය. The intention of harmlessness. කියන්නේ දැන් මේ harm කරන එක දැන් අපිට මේ හොඳට කතා කරලා කරන්න පුළුවන්. හොඳට හැසිරලා කරන්න පුළුවන්. මේ ගැන්නීමට අනුව එහෙම කරන්න බෑ. හොඳට උඩින් කතා කරලා යටින් ගේමක් ගහනවා වගේ එකක් වෙන්නේ නැහැ. මොකද එහෙම එවැනි ඉන්ටෙන්ෂන් නැහැ. එහෙම අභිප්‍රායන් ආධ්‍යාසයක් ඇතුලේ රැඳෙන්නේ නැහැ. මේ කියන මාර්ගය තුල පිරිසිදු වෙනකොට.
ඩබල් ගේම් ගහන්න බෑ. ඉන්ටෙන්ෂන් එකම ඇතුළෙන්ම ඒක පිරිසිදු වෙලා ඉන්නේ. එතකොට ආයේ කාටවත් වෛර කරන්න හෝ හිංසා කරන චේතනාවකින් හෝ මේ හොරෙන් හැංගිලා කම්සප විදින වැඩකට යන්න බෑ. ඒක තමන්ගේ හදේ සාක්ෂියත් එක්ක තමන්ගේ ආධ්‍යාසය පිරිසිදු කරගන්න ක්‍රියාවලියකට එන්නේ. When it comes to the මේක තේරුම් ගන්න පුළුවන් මේක අනිත් පැත්ත ටිකක් දිහා බලන්න. When it comes to the right intention, නිවැරදි ආධ්‍යාසය, it can be impeded. ඒකට බාධා කරන්න පුළුවන් by 3 types of parallel wrong intentions. ඒකට සමාන්තරව තියෙන වැරදි ආධ්‍යාසය. They are intention of regulated by sensual lust. එතකොට ඉන්ද්‍රිය සංතර්පණය කරන අධ්‍යාසයෙන් යුක්තව කටයුතු කරන්නේ. ඒ කියන්නේ අභිප්‍රාය regulated හසුරවනවා by sensual lust. ඉන්ද්‍රිය සම්තෘප්තිමත් කරන lust රාගය, longing දැඩි කැමැත්ත. ඒකෙන් හසුරවන ඉන්ටෙන්ෂන් එකක් අභිප්‍රායක් තියෙනවා නම් ඒක අධ්‍යාත්මික ජීවිතයට අනර්ථයක් කරනවා. Second, intention control by ill will. දුෂ්ටකම කුහකම යටින් තියාගෙන ඒ අධ්‍යාසයෙන් කටයුතු කරන එකෙන් මාර්ගය ඇහිරෙනවා. And intention governed by cruelty, violence. අනිත් අයට තරහක්, වෛරයක්, හිංසාවක් කරන එක ගතියෙන් යුක්තව අධ්‍යාසයකින් කටයුතු කරන එක. එතකොට මෙන්න මේකේ මේ විදිහට අර අනිත් පැත්තට දාලා බැලුවාම මේක පිරිසිදු කරගන්න පුළුවන්. මොන ආකාරයෙන් හෝ ලෞකිකත්වයට ගැට ගැහෙන මේ සියුම් යට හැංගිච්ච අධ්‍යාසයනු අනිත් අයට පීඩනය ලබා දෙන එක, හිංසාවක් ලබා දෙන එවැනි අධ්‍යාසයක් සියුම්ම හෝ ඇස්සේ නඩත්තු කිරීමේ වලකින ක්‍රියාවලිය. ඉන්ටෙන්ෂන් එක පිරිසිදු කර ගැනීම. එතකොට රයිට් ඉන්ටෙන්ෂන් නැත්නම් සම්මා සංකල්ප. තමන්ගේ සංකල්පය ඇතුලේ තියෙන යම්කිසි ක්‍රියාවන් සම්බන්ධ ඇතුලේ දිවෙන ආධ්‍යාසය යහපත් ආකාරයට, හෝල්සම් ආකාරයට මේන්ටේන් කරන වැඩපිළිවෙල. මෙතන පැහැදිලි වෙනවා. The intention of renunciation of sensual lust is often impeded by, obstructed by the intention of desire. So, what is the intention of renunciation? Nekkamma sankalpya, a nekkamma sankalpya of sensual lust. Indriya pinavime trushnave නික්මන සංකල්පය is often impeded. නිරන්තරයෙන්ම අන්නේකට බාධා කරනවා. impeded or obstructed. දෙකෙන් බාධා කරනවා by the intention of desire. ඇලීම් සංකල්පය. ඒ වගේම the intention of goodwill. හොඳ හිත යහපත දියුණු කරන ඒ ආධ්‍යාසය නැත්නම් loving kindness කරුණාවට මෛත්‍රියට is often impeded or obstructed. නිරන්තරයෙන් බාධා කරනවා. මෛත්‍රියට, මනුෂ්‍යත්වයට, හොඳ හිතට බාධා කරනවා by intention of ill will. කුහකකම, දුෂ්ටකම. මේ තුවාල වෙච්ච මනස කිලිටි ධර්ම වලින්. දැන් ගොඩක් මේ මෙතන කියන්නේ අද සමාජයේ විවරණයක් මේ වෙන්නේ. කියන්නේ මිනිස්සු ඇතුලෙන් තුවාල වෙලායි කෙලස් වලින්. ඒ නිසා තමයි අර ගොඩක් වෙලාවට අර අනිත් අයටත් මේ විවිධ ආකාරයෙන් තමන්ව ස්මතු කරගෙන අනිත් අයට හානි කරන්නේ. ඒකට කියන්නේ අපෙන් වෙන්න තියෙන සියලු අඩුපාඩු හැම විදිහටම ඉතාම සියුම් විදිහට මෙතන විවරණය වෙනවා අපිට නිවැරදි වෙන්න. And the intention of harmlessness. ඒතර අවිහිංසා සංකල්පය, compassion එහෙම නැත්නම් කරුණාව, කෙනෙක්ට කරදරයකදී නිස්සරණ අධ්‍යාසයෙන් අනන්‍යතාවයකින් තොරව පවා පිහිටවීමේ ඒ මනස is often impeded or obstructed. නිරන්තරයෙන් බාධා කරනවා by the intention of cruelty.
කුරිරුකම නැත්නම් violence ඒ හිංසන සහිත ආධ්‍යාසය ආකාරය. Having understood this nature of mental intentions. එතකොට මෙන්න මේ මානසික සංකල්පයන් තේරුම්ගෙන the individual පුද්ගලයා who treads the path මාර්ගයේ ගමන් කරන පුද්ගලයා the individual who treads the path මාර්ගයේ ගමන් කරන පුද්ගලයා makes effort to maintain the intention pure. ඔහු උත්සාහ කරනවා ඔහුගේ ආධ්‍යාසයේ සංකල්පය maintain නඩත්තු කරගන්න. The intention pure පිරිසිදු and conducive සුදුසු ආකාරයේ suitable විදියට to the wholesome goal ඒ යහපත් පරමාර්ථය නිවන වෙනුවෙන්. If the intention is right ඒ සංකල්පය නිවැරදි නම් ආධ්‍යාසයේ පිරිසිදු නම් the action too will be right. ඔහුගෙන් එළියට එන ක්‍රියාව නිවැරදි වෙනවා පිරිසිදු එකක් වෙනවා. Having right intentions එතකොට නිවැරදි ආධ්‍යාසයක් සංකල්පයක් දරාගෙන සිටීම is the way to put the conduct on the right path. චර්යාව හරි මගට දාන්න උදව්වක් වෙනවා. ඇතුලේ පිරිසිදු ආධ්‍යාසයක් සංකල්පයක් රෝපණය කරගෙන තිබීම. Here the practitioner මෙහිදී යෝගියා පුහුණු වෙන කෙනා is supposed to maintain ඔහුගෙන් බලාපොරොත්තු වෙන නඩත්තු කරන්න pure intention. පිරිසිදු ආධ්‍යාසයක් පිරිසිදු සංකල්පයක් and as a result ඒක ප්‍රතිඵලයක් හැටියට his deeds ඔහුගේ ක්‍රියා words වචන plans සැලසුම් and purposes අරමුණු will be of wholesome යහපත් වෙන. Then comes right speech. ඊට පස්සේ එනවා සම්මා වාචා. ඒකට ඒක කොටස් හතරකට යනවා. Abstain from lying. මුසාවාදා වේරමණී. Abstain from lying. බොරු කීමෙන් වළකින. Abstain වළකින. Here the person speaks the truth. මෙතනදී පුද්ගලයා ඇත්ත කතා කරනවා. එතකොට එයා trustworthy. විශ්වසනීය බවින් යුක්තයි. Worthy of confidence. විශ්වාසයට වටින කෙනෙක් වෙන්න. Not a deceiver or liar. වංචනිකයෙක් බොරුකාරයෙක් වෙන්නේ නැහැ. එතකොට කියන්නේ එක පැත්තකින් මේ abstain from lying මුසාවාදා වේරමණී කියලා කියන්නේ මුලාවකට හසු නොවි සමාජයට මිනිසුන්ට ජීවත් වීමේ තියෙන අයිතිය පිළිගැනීමක් තමයි අපි මේ පැත්තෙන් බැලුවොත් වෙන්නේ මේ විරමණය තුල. අනිත් දෙවෙනි එක abstain from harsh speech. පරුසාය වාචාය වේරමණී. නරක වචන. impolite. චාරයක් නැති. සදාචාරයක් නැති. abusive. අනිත් අයට බයින malicious speech. يعني ජරා විදිහට ද්වේෂයෙන් තරහ මිශ්‍රිතව කතා කරන එක. ඒතර අන්නේ ඒ විදිහට වචන පාවිච්චි කරන එකෙන් අයින් වෙනවා. මොකද මේ හැම එකකින්ම නිකන් අවුල් ගොඩක් ගොඩ නැගෙනවා. තේරුම් නැති වචන අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා. ඒ වෙනුවට courteous in words. වචනෙන් සීලාචාර වෙනවා. acceptable to many. බොහෝ අයට පිළිගන්න පුළුවන් පැත්තට වචනේ සීලාචාර පැත්තට එන ස්වභාවයක් ගන්නවා එය. එතකොට ගැටුම් අඩු වෙනවා. මාර්ගයට තියෙන පලිබෝධ අඩු වෙනවා එය. Third one, abstain from defamation or slanderous speech. විසුනාය වාචා වේරමණී හිස් වචන. එක එක්කෙනාට අවුල් හැදෙන තේරුමක් නැති ප්‍රශ්න හැදෙන කතන්දර. You can avoid sneaking කියලා. Avoid sneaking or carrying tales. නිකන් අනවශ්‍ය කතන්දර අරගෙන යනවා කියලා. Causing damage to relationship. එක්කෙනාගේ සම්බන්ධතාවයන් වලට හානි වෙන විදිය. අනිත් අයගේ මිත්‍ර මානුෂීය සම්බන්ධතාවලට හානි වන ආකාරයේ අනවශ්‍ය ගැටලු ගොඩ නැගෙන ආකාරයේ වචන. දැන් තමන්ට ඇති වැඩකුත් නැහැ ඒකේ අනුන්ට වැඩකුත් නැහැ නිකන් ප්‍රශ්න ගොඩක් ක්‍රියේට් වෙන එක විතරයි. තේරුම් ගන්න. ඒක වැඩිය
තුෂ්ණිම් භූත වීම ඊට වැඩිය වටිනවා කියලා කියන්නේ. Abstaining from idle chatter. සම්පප්පලාපා වේරමණී. Useless babbling and gossip. තේරුම් නැති දේවල් දුරු. gossip ඕපදූප speaks the right thing at දැන් එතකොට සම්පප්පලාප කියන්නේ අනවශ්‍ය දේවල් අනවශ්‍ය තැන කතා කරනවා. බුද්ධි ගෝචර නොවන දේවල් බොහෝ. එතකොට සම්මා වාචා දිනු කරපු කෙනා speaks the right thing at the right time. හරි දේ හරි තැන කතා කරනවා එච්චරයි. අනවශ්‍ය කතා නෑ. Here the individual is expected to speak in righteous way. මෙහිදී පුද්ගලයාගෙන් අපේක්ෂා කරනවා කතා කරන්න in righteous way ධාර්මික විදියට. Such as to speak speaking truth. සත්‍ය කතා කිරීම using the language meaningfully. භාෂාව අර්ථවත්ව පරිහරණය කිරීම. Friendly මිත්‍රශීලීව and gentle way මෘදු විදියට. Hurting none කාටවත් විදවන්නේ නැතුව. Fruitful speech ඵලදායී කතාවකට යොමු වෙනවා. Like a treasure of Dhamma. ඒක ධර්මයේ නිදානයක් වගේ වෙනවා ඒ කතාව. දහම් නිදානයක් වගේ. Then comes right conduct or action. Samma kamma. Right action or conduct means refraining from unwholesome deeds. නිවැරදි කර්මාන්තය කියලා කියන්නේ refraining වැළකෙනවා from unwholesome deeds. අකුසල් ක්‍රියාවලිය. ඒව වර්ගීකරණයක් වෙනවා. ඒ ක්‍රියා පැහැදිලිව පෙන්නනවා. Abstaining from taking of life. Taking of life කියන්නේ ජීවිතය නැති කරන. Killing මරණ. Any sentient beings සජීවී සත්වයන්. ඒකෙන් වළකින එක තමයි පාණාතිපාතා වේරමණී. සම්මා කම්මන්ත එක. Here the person admits the right of all beings to live without any harm or disturbances. එතකොට මේ පාණාතිපාතා වේරමණී කියන එක රැකීමෙන් වෙන්නේ ජීවත් වීමේ අයිතිය පිළිගැනීම. හැමෝටම සත්වයන්ට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය ભેදයකින් තොරව පිළිගැනීමක් වෙනවා. ඒතර මානව හිමි කතා කරන ওই මානව හිමිකම් වලට එහා ගිය තාම කියන්නේ තාම දියුණු මට්ටමේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන පදනම යටතේ මානව හිමිකම් අපිට උගන්වන්නේ ණයට එහා දෙයක් අපේ මූලික සංස්කෘතිය ඇතුලේ පන්සිල් පද පහ ඇතුලේ ගැප් ගන්නවා. Abstaining from stealing. අදින්නාදාන වේරමණී. Here the individual admits මෙහි පුද්ගලයා පිළිගන්නවා the right of another persons to possess their belongings. Needed for leading a life. ජීවිතයක් ගත කරන්න යම් යම් දේවල් සතු කරගෙන ඉන්න අවශ්‍ය වෙනවා. අන්න එහෙම ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන දේවල් තියාගෙන ජීවත් වෙන එක පිළිගැනීමක් තමයි වෙන්නේ මේ දෙවෙනි එකෙන් අදින්නාදාන වේරමණී. ඒ අයිතිය පිළිගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් දියුණු මානසික දියුණු මානව චර්යාවක් abstaining from stealing. මානව හිමිකම් ඉහළම දැන්. Abstaining from sexual misconduct. කාමේසු විචාචාරා වේරමණී. Here the individual admits පුද්ගලයා මෙහි පිළිගන්නවා and respect ගරු කරනවා the family unit පෞල් ඒකකයට of another තවත් කෙනෙක්ගේ by not getting involved in sexual misconduct. වැරදි ලිංගික හැසිරීමකට සම්බන්ධ නොවි. අනිත් අයගේ පෞල් සංස්ථාවට ගරු කරන එකක් මෙහිදී පිළිගන්න. He doesn't intercourse with such persons. එතකොට ලිංගික සංසර්ගයේ දෙන්නේ නැහැ, intercourse කරන්නේ නැහැ with such persons who are still under the protection of family. පෞලක ඉන්න පෞලක් යටතේ ඉන්න කෙනෙක් relatives ඥාතීන් යටතේ in marriage විවාහයක් තුල or engage එහෙම නැත්නම්
විවිසගත් මට්ටමක් ඇතුළ ඔය මොනයම් හෝ සමාජ සම්මුතියක් තුළ ඒ නෝම්ස් වලට පටහැනිව ලිංගික චර්යාවකට යන්නේ නැහැ. Right livelihood, සම්මා ආජීව. Beg to feed only possess what is essential to sustain life. යහපත් ජීවිතය පවත්ව ගැනීම. Right livelihood is to ensure that person earns his living in a righteous way. තමන්ගේ ජීවන මාර්ගය ධාර්මික විදිහට පවත්වගෙන. අර කපුටෙක් වගේ ඕනම කුණක් කාලා ඉන්න බලන්නේ. A lay disciple should earn wealth and properties in accordance with expected norms and sources. එතකොට a lay disciple. එතකොට ගිහි ශ්‍රාවකයන්ගෙන් විශේෂයෙන්ම ඒගොල්ලෝ should earn wealth. ධනෙ උපයුතු වෙනවා. සේදාවක් කිත්තේ බාහුබල පරිචිතේ ධම්මිකේ ධම්මලද්දේ කියන විදිහට දාඩිය සුරවල මහන්සි වෙලා මේ යුක්තියකට සාධාරණයකට අනුව යමක් උපය ගන්න ඕනේ. අර බඹරස් සේවීරියතේ බඹරෙක් මලට හානි නොකර රොම් ගන්නවා වගේ ඉපයි. ඒකට පරිහරණය කරන්න හැටිත් කියලා තියෙනවා. අර ඒ කියන භෝගී පුංජය. එක කොටස හතරට බෙදලා එකක් පරිභෝජනය කරනවා. ද්විහි කම්මම් ප්‍රයෝජේ කොටස් දෙකක් නැවත ආයෝජනය කරනවා. චතුත්ථාංජ හතරවෙනි එක මේ බරපතල කරදරයකදී ගන්න අයින් කරනවා. ඕක කවුරු හරි follow කරොත් කවදාකවත් හිඟන්නෙක් වෙන්නේ නැහැ. දැන් ඕක අපි අමතක කරලා ගිය නිසා තමයි උනේ. දැන් අපි පඩියක් ගත්තොත් පඩියෙන් කොහොම හරි උත්සාහ කරලා කොටස් දෙකක් තවත් මේ මුදලක් ලැබෙන තැනකට යොමු කළා නැහැ. අපි ඒක සම්පූර්ණ පරිභෝජනයේම විතරයි තියෙන්නේ. අපි මේ කියන ওই බෞද්ධ ඉගැන්වීමට අපේ ආර්ථිකය ජීව හැටියට අපේ සමාජයේ අපි යොමු වෙලාම නැහැ. ඒ නිසා තමයි මේ ගොඩක් අය රුපියලක්වත් ඉතුරු කරන මනසක නැහැ. එහෙම පුරුද්දක් ඇත්තෙම නැහැ. නමුත් ඔය කියන විදිහට ගියා නම් අපේ රටේ කාටවත් එහෙම කරදරයක් නැහැ. ඒ ලෞකික ජීවිතය ඇතුළේ. නමුත් අපි මොන විදිහකින් හරි නිවැරදි දේවල් අපි සමාජයට ආවේ නැහැ. But in accordance with expected norms and sources. ඒ පිළිගත් සම්මුතීන් සහ මාර්ග වලින් විතරයි උපයන්න ඕනේ. By legal means නීතිමය මාර්ග වලින්, not illegally. අනීතික නොවන ආකාරයට honestly අවංකව and working hard මහන්සියෙන් වැඩ කරනවා. එතකොට මේ සම්මා ආජීව තමන්ගේ ජීවිතය පවත්වන්න කියන්නේ එහෙම. එතකොට Buddhism instructs to avoid 5 kinds of livelihood. ඒ ආකාර පහක වැරදි ජීවන මාර්ග වලින් ඉවත් වෙන්න අපිට උගන්වනවා. which cause harm himself and others. ඒක තමන්ටත් අනිත් අයටත් හානි වෙන නිසා. ඒවා dealing in weapons. එතකොට සත්ත්ව වණිජ්‍ය අවියාවුද වෙනදා පළවෙනි dealing in weapons, dealing in living beings. so anyway ඊට පස්සේ මේ ජීවීන්ගේ ජීවිතත් එක්ක ඩීල් කරන එක, including raising animals for killing, මරන්න සත්තු හදන එක, as well as slave, නැත්නම් වහල් කමට මිනිස්සු විකුණන සත්තු විකුණන එක, slave trade වහල් වෙළඳාම්, and prostitution ලිංගික සූරාකෑම් වලට විකිණීම. ඔන්න ඔය වගේ ජීවීන් ප්‍රාණීන් අපේ පැවැත්ම වෙනුවෙන් වැරදි විදිහට පාවිච්චි කරන්න බැරි කම. Dealing in meat production and butchery. ඒ වගේම මස් පිණිස මේ මස් වෙළඳාම්, meat production, butchery. Dealing in poisons, වසවිස. Dealing in intoxicants, මත්ද්‍රව්‍ය. poisons දැන් කෙසල් ගෙඩියටත් වස ගහලා දෙයි. කොහොම හරි මේ බෞද්ධ මේ තත්ත්වයන් යම් අඩු වැඩි වශයෙන් සමාජගත වෙලා තියෙනවා. ගොඩාක් චිකන් කරන්නේ බෞද්ධ නොවන. ඕක කරන්නේ බෞද්ධ, ඌරු මස් විකුණන්නේ, හරක් මස් විකුණන්නේ, මරන්නේ, ඒවා කරන්නේ බෞද්ධය. නොවන අය තමයි ප්‍රතිශතයක් හැටියට අපේ රටේ.
ඒකට ඒ කියන්නේ අපි මොනෑම් හෝ ආකාරයෙන් අපි මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ මේක කාලයක් තිස්සේ තියෙනවා මේ ජීවන ප්‍රතිපදාව අඩු වැඩි වශයෙන්. ඒක මේ ධර්මයත් එක්ක වෙච්ච දෙයක්. Just to make a living, one should not involve in dishonest means of gaining wealth and properties. Just to make a living, නිකන් ජීවන මාර්ගයක් හදාගන්න ජීවත් වෙන්න, one should not involve යමෙක් අනුගත විය යුතු නැහැ in dishonest means of gaining wealth. වංක ආදායම් මාර්ග වෙත wealth ධනය properties which fall under wrong livelihood. ඒකට එය වැරදි ජීවන ප්‍රතිපදාවකට යනවා publicly known by society. පොදුවේ මහ ජනතාව දන්න. One must not be occupied any profession condemned by society in general. පොදුවේ සමාජය හොඳ නැහැ කියලා පිළිගන්න වෘත්තියකට නොයා යුතුයි ඒව සඳහන් වුණත් නොවුන. Right effort සම්මා වායාම. The effort of avoiding, overcoming and preventing the arising of unwholesome states. The effort, වෑයම උත්සාහය, avoiding වලකින්, නැත්නම් overcoming මැඩලන්, preventing වලක්ව ගන්න වෑයම, වලකින්න, මගහරින්න, වලක්ව ගන්න වෑයම මොනවද? The arising of unwholesome states. Arising මතුවෙන එක, the of unwholesome states අකුසල තත්ත්වයන්. And make effort උත්සාහ ගන්නවා to generate ජනනය කරන්න, දියුණු කරන්න, මුලින් රෝපණය කරගන්න wholesome states යහපත් තත්ත්වයන්. කියන්නේ මේ බොජ්ජංග ධර්ම වර්ධනයට, සත්ත්ව බොජ්ජංග වර්ධනයට ක්‍රමිකව යොමු වෙන්නේ. 7 factors of awakening. අවබෝධය ඇති කරන බෝධිය අවබෝධය ඇති කරන අංගවලට, චර්යා අංගවලට යොමු වෙනවා. This also includes indriya සංවර guarding the sense doors. ඉන්ද්‍රිය ద్వාරයන් ආරක්ෂා කර ගැනීම, disciplining of the sense faculties. එතකොට ඉන්ද්‍රියයන් ශික්ෂණය කර ගැනීම තමයි පොදුවේ මේකෙන් අදහස් වෙන්නේ. එතකොට right effort is 4 great endeavors. එතකොට ඒ සම්මා වායාමය ගන්නේ හතර ආකාරයෙන්. පළවෙනි එක to prevent or overcome the rising of unarisen or appeared unwholesome states. Prevent or overcome වළක්වන්න නැත්නම් මැඩලන්න the arising මතුවී of unarisen මතුවෙච්ච නැති. ඒ වගේම unappeared unwholesome states අකුසල තත්ත්වයන් මතුවෙච්ච නැති, පේන ආවේ නැති, මනසේ සර්ෆේස් නොවිච්ච අයහපත් තත්ත්වයන් ආපු නැති ඒවා එන්න නොවෙන්න උත්සාහ ගන්න. ඔගෙම to abandon or avoid එහෙත් වලකිනවා unwholesome states අකුසල තත්ත්වයන් that have already arisen. දැන්ට තියෙන ඒවෙන් වලකින්නත් උත්සාහ ගන්න. තියෙන අකුසල තත්ත්වයන්. To arouse or awaken. ඒ වගේම උත්සාහයක් ගන්නවා මතු කරගන්න, දියුණු කරගන්න, ඇහැරව ගන්න wholesome states යහපත් තත්ත්වයන් that have not yet arisen. තවමත් මතුවෙලා නැති. අවබෝධයේ පිණිස මතු කරගත යුතු. නමුත් තවමත් එහෙම මතු කරගන්න බැරි වෙච්ච ධර්මයට අනුව තේරුම් ගන්න තියෙනවා මේ දේවල් අපි තව ඇති කරගන්න ඕනේ. නමුත් අපිට ඒව තාම මේ මට්ටමින් ඇති වෙලා නැහැ. අන්න ඒව ඇති කරගන්න ගන්න උත්සාහය. To maintain in perfect wholesome states already arise. දැනටත් මතුවලා තියෙන යහපත් තත්ත්වයන් තව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්න.
Then comes right mindfulness or attentiveness, samma sati. Right mindfulness is cultivated and developed by practicing the 4 foundations of mindfulness. චත්තාරෝ සතිපට්ඨාන. ඒතකොට සතර සතිපට්ඨානේ දියුණු කිරීම තමයි මෙතන අදහස් කරන්නේ සතිය කියන එක. සිහිය. කියන බුද්ධ ආගමේ තියෙන ඊටාම දියුණුම වෙපන් එක තමයි විමුක්තියට තියෙන සතිය. මේක කෙනෙක්ගේ ඊටාම ශාක් නම් උට සියලු දේවල් ප්‍රහාණය කරගෙන යන්න අවශ්‍ය කරන මනස ශක්තිය. Being attentive to සාවධානිත වීම to the activity කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර. The activities are related function of the body. ඒක කායානුපස්සන. කායානුපස්සන කියලා කියන්නේ කය පදනම්ව සිදුවෙන සියලු ක්‍රියා පිළිබඳ සංවේදී වීම. එනිකන් අපි ඕලාරික රෆ්ලි ගත්තොත් ගතේ සුත්තේන සින්නේ ජාගරතේ කියන විදිහට. යනකොට එනකොට ඉරියව් පරිහරණය කරනකොට. ඒ වගේම ශරීරයේ තුල අතුලාන්තයේ භෞතික ශරීරයේ තුල වෙන ක්‍රියාකාරකම්. ශරීරය පදනම් කරගෙන වෙන සියලු ඇක්ටිවිටීස් කාය කියන එකකින් අදහස් වෙනවා. ක්‍රියා කාය කියන්නේ තන ක්‍රියාව. ඒකට ගොඩක් වෙලාවට ඔක නිකන් කාය කියන්නේ ශරීරය කියලා කියනවා. නමුත් ශරීරය නෙවෙයි. මෙතන මේ ශරීරය පදනම් කරගත්ත සමස්ත ක්‍රියාවලිය. භෞතිකය හා ගැට ගැහිච්ච ක්‍රියාකලාප. එතකොට ඒ ක්‍රියාකලාප වලින් ඇති වෙනවා දෙවෙනි එක වේදනා, sensation or feelings. මේ භෞතිකය ශරීරය විඥානයේ පදනම් කරගෙන පංචස්කන්ධයක් හැටියට සමස්තේ ක්‍රියාත්මක වෙන ඒ ක්‍රියාශීලී භෞතික කය තමයි පංචස්කන්ධය උපාදානය කරගෙන භෞතිකව අපි ක්‍රියාත්මක කරන තත්ත්වය. උපාදාන කරගෙන හෝ නැතුව ඒ සජීවීව ක්‍රියාත්මක වෙන සමස්ත ක්‍රියාවලිය කාය. ඒතර ඒ සජීවී බවත් එක්ක ඇති වෙන ඒ ක්‍රියාවලිය තුළ ඊළඟට දෙනවා ඇති වෙනවා වේදනා, sensation of feelings. සංවේදනාව. එතකොට ඒ ඇති වෙන වේදනාව වලට අනනුකූලව සිතවල් ගොඩනගෙන චිත්ත. එතකොට ඒ ඇති වෙන සිතට අන්තර්ගතයක් එනවා. නැත්නම් ඒ සිත දරණ ස්වභාවයන් සිතේ යම් දැරීම් ස්වභාවයක් එනවනම් තෝට් සිතවිලි හැටියට හරි සංකල්ප අදහස් හැටියට හරි ඒව ධම්ම. එතකොට ඔන්න ඕක මේ සතර සතිපට්ඨානය කියලා මෙතන පෙන්වන්නේ මේ ජීවිත ක්‍රියාවලිය. තමන්ගේ ස්වාභාවික ජීවිත සජීවී ක්‍රියාවලිය තුල යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම ඒ ඔය ක්‍රියාවලියට සංවේදීව ඒ තුල මනස නිමග්නව පවත්වා ගැනීම එතකොට සම්මා සති. එතකොට විශ්වයේ පැවැත්ම දැනෙනවා. විශ්වයේ පවතිනෙත් මේ විදිහට නේද කියන එක තේරෙනවා. ඒකේ වෙනස් වෙන ස්වභාවය තේරෙනවා. මේක අපිට පවත්වන්න බැරි ස්වභාවය ඔක්කොම ටික මේ මෙතෙන්ට හිත ගෙන ආපු ගමන් දැන් අපේ ඉන්ද්‍රයන් ඔක්කොම එළියට ගහපු ෆ්ලෑෂර් වගේ. දැන් මෙතන මේ හතර සතිපට්ඨානය කියන එක ක්‍රියාවලියක්. මේ කැලි හතරක එක ක්‍රියාවලියක්. එන්නේ ඒ ක්‍රියාවලියට ආපු ගමන් අර ඉන්ද්‍රිය ඔක්කොගෙම එළියට ફોකස් වෙච්ච එක මෙන්න මේ තමන්ගේම ජීවිත ක්‍රියාවලිය පිළිබඳ සංවේදීව අවදියෙන් පවතින තත්වයකට එනවා. ඉතින් මේක තේරුම් ගන්න අර ඉරියව් පවත්වන හැටි එතකොට ආනාපාන සති භාවනාව ඒ වගේ උපක්‍රමික ස්ට්‍රැටජිස් පෙන්නලා තියෙනවා. ඒකම මෙතන කියන්නේ according to the activities of mind. එතකොට එතන කියන්නේ අර ශරීරේ පදනම් කරගත්ත සමස්ත ක්‍රියාවලිය එතන mind කියලා ගත්තා. කාය. එතකොට ඊට පස්සේ 3 tones of sensation generate. සමස්ත මේ ක්‍රියාවලිය ජීවිතය ඇතුළේ වෙන ක්‍රියාවලිය පදනම් කරගෙන එනවා 3 tones of sensation generate. ඒ ආකාරයේ 3 tones
ටෝන් 3ක සංවේදනා generate මතුවෙනවා. ඒව වේදනා. as a result of these sensations මේ වේදනා එක්ක එතකොට අපි පංචස්කන්ධය ඇතුලේ අඳුනා ගන්නවා මේ ක්‍රියාවලිය තවත් විනිවිද දැකලා දැන් ඒ සමස්තය ජීවන ක්‍රියාවලියක් හැටියට පැවැත්ම තුල දකින්න එක මෙතන වෙනවා. As a result of these sensation or consciousness of minds එතකොට දැන් ඒකේ ඒ වේදනාවල ප්‍රතිඵලයක් හැටියට consciousnesses sit minds develop sit හැදෙනවා. එතකොට and those minds or consciousness filled with contents ඒ ඇති වෙන සිත් වලට යමක් පිරෙනවා. කෝප වලට දැන් කෝපේ සිතන සංකල්ප අදහස් යරව මේවා ඒ කෝපේ වතුර වටෙනවා වගේ කෝපෙට එනවා. ඒතොර අන්න ඒ එන ඒ සිත දරණ තත්වයන් සිතේ දැරීම් ස්වභාවය ධම්ම දහම්. ඒතර mental formations සමස්තය මානසික සංස්කාර සියල්ල එතන අන්තර්ගත වෙනවා. එතකොට මෙන්න මේ ජීවිත පැවැත්ම කියන ඒ ක්‍රියාවලිය තමයි මේ කොටස් හතරේ පෙන්නන්නේ. එතකොට සතිය වැඩිම ඇතුලේ මේ ස්වාභාවික ක්‍රියාවලිය ජීවිතයට සජීවී බව එකතු කරන මේ ස්වාභාවික ක්‍රියාවලියට සංවේදී වෙනවා. This is a chain of process. එතකොට මේක මේ සිද්ධි ජාලයක් chain එකක් වගේ එකක්. We cannot separate those four frames when function. එතකොට මේ කාය අනුව වෙනම බලන එක ඒක එක විදිහට එහෙම වෙන්නේ නැහැ. මේවට වෙන වෙන ස්ට්‍රැටජිස් පෙන්නලා තියෙනවා. දැන් නවසීවිතකේ ගත්තාම එතන ඒ මේ කයේ පොළොවට වැටීමේ ක්‍රියාවලිය පිළිබඳ සංවේදී වෙන්න ඒකට අපි ඇලිලා තියෙනවා නම් ඒක නැති කරගන්න උපක්‍රමයක් හැටියට ඒවත් එතන එක එක ඇක්ටිවිටීස් ස්ට්‍රැටජිස් පාවිච්චි වෙනවා. නමුත් කාය කියන්නේ භෞතික කායම නෙමෙයි භෞතික කාය පදනම් කරගත්තු සමස්ත ක්‍රියාවලිය. This is a chain of process. We cannot separate those four frames when functioning. पर මේවා ක්‍රියාත්මක වෙනකොට මේක එහෙම තනි තනියෙන් කැලි ගන්න බෑ. එක එකට ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාවලියක්. ගලා යාමක්. If one can develop concentration. so යමෙක්ට සතිය දියුණු කරන්න පුළුවන් නම් on that natural process of life ඒ තමන්ගේම ස්වාභාවික ජීවන ක්‍රියාවලිය දෙසට that understanding helps to develop wisdom. අන්න ඒක උදව් වෙනවා ප්‍රඥාව උදි කරගන්න. ඒ කියන්නේ ජීවිතයෙන් ජීවිතයේ යථා ස්වභාවයට එන්න. දැන් මේක සතිපට්ඨානේ කැලලක් අපි ගත්තොත් quotation from Satipatthana as the Buddha explained ඒකෙදි පැහැදිලි කරලා තියෙන්නේ ඔය කියන කතාව වචනාර්ථ වලින් යුත් වෙන්නේ නැහැ. what monks මහණෙනි මොකද්ද right mindfulness මොකද්ද සතිය කියලා කියන්නේ? Here a monk stays contemplating body in body. මෙහිදී භික්ෂුව stays ඉන්නවා contemplating සිත එකඟ කරගනිමින් contemplating කියන්නේ meditating the body in body ක්‍රියාවෙන් ක්‍රියාව දෙස බලන භෞතික සමස්ත ජීවිතයේ කියන්නේ භෞතිකයේ පදනම් කරගත්ත ඒ භෞතික ක්‍රියාවලියෙන් ඒ ක්‍රියාවලියම බලන clearly comprehending පැහැදිලිව තේරුම් ගනිමින් ඒ වගේම mindful සිහියෙන් having put away covetousness එන තෘෂ්ණාව කෙලස් පැත්තකට තියලා මේ දේ කරන්නේ greediness ඇලීම් පැත්තකට තියලා and grief concerning the world ලෝකයේ දෙස බලන ලෝකේ කියන්නේ එතකොට ජීවිතේම he dwells who වාසය කරනවා contemplating feelings in feelings වේදනාවන්ගෙන් වේදනාවන් දෙස බලන ඒ ක්‍රියාවන් වලින් උපදින වේදනාවයි වේදනාව දෙස බලන states of mind in states of mind එතකොට සිතෙන් සිත බලන විවිධ සිත් හැදෙන හැටි ඒ උපදින සිතකින්ම දකින්න states of mind in states of mind phenomena in mind phenomena
ardent දැඩි වීරයෙන් කෙලස් තවන වීරයෙන් clearly comprehend මනාව මේ ස්වභාවයන් දකිමි mindful සතියෙන් having put away covetousness තෘෂ්ණාවෙන් ඉවත් වෙලා grief දුක් වලින් අයින් වෙලා concerning the world ලෝකයේ දෙසට අවධානය යොමු කරගෙන ජීවිතේ නෙමෙයි right concentration ඊට පස්සේ එනවා සම්මා සමාධි if concentrated mind is stable එතකොට අපි එකඟ කරගත්ත සිත ස්ථාවර නම් අර සතිය වැඩුව එක එක ආනාපාන සතියෙන් කාය අනුපස්සනා වේදනා අනුපස්සනා එක එක විදිහට විවිධ ස්ට්‍රැටජිස් එතන පාවිච්චි කරලා විවිධ උපක්‍රම පාවිච්චි කරලා සිහිය දියුණු කරා. එතකොට මේ දියුණු කරපු සිහිය දැන් සමාධි ලෙවල් එකකට එනවා මෙතන. if concentrated mind is stable ඒ වගේ දියුණු කරපු සිත සමාධිමත් සිත is stable දැන් ස්ථාවරයි quite long සෑහෙන කාලයක්. එතකොට භාවනාවෙන් ඒක එකඟ කරපු සිත දැන් ඒ එකඟ බව තුල ස්ථාවරයි වැඩි වෙලාවක්. it is considered to be samadhi. ඒක තමයි ඒතර සමාධි කියන්නේ. නැත්නම් ධානය, ජාන generally translated as trance. ඉංග්‍රීසියෙන් ධාන වලට trance කියලා පරිවර්තනය වෙනවා. දැන් මේක තේරෙන විදිහට ගත්තොත් the mind is usually concentrated and kept on one object with great effort. සාමාන්‍යයෙන් the mind is usually concentrated. සාමාන්‍යයෙන් මනස එක තැනකට ගේන්නේ ඒකාග්‍ර කරන්නේ and kept on one object එක අරමුණක තියන්නේ with great effort. යෝධ උත්සාහයක් අරගෙන. at initial concentration stage ඒ මූලික සිත දියුණු කරගන්න එකඟ කරගන්න තත්ත්වයේදී මුලදී භාවනා කරන තැනේදී සිත එක අරමුණට ගේන්නේ with great effort. සාල උත්සාහයක් අරගෙන. but at the stage of samadhi now the samadhi මට්ටමට ආවහම it stays calm ඒක සංසුන්ව ඉන්නවා and absorb ඒ ධානයේ උරාගෙන ඉන්නවා effortlessly નિરાයාසයෙන් ආයාසයෙන් තොරව. ඒ කියන්නේ එතකොට නිකන් ආයාසයෙන් එකඟ කරගත යුතු සිත එකඟ කරන සිත નિરાයාසයෙන් එක අරමුණක උහි රැඳිලා හිර වෙලා පවතින තැනකට ආවොත් අන්න සමාධි මට්ටම. ඒකට පස්සද්දී දැන් මේක සමාධි 8කට යනකම් යනවා. ඒක වෙනම කතා කරන්න දිග කතාවක් නමුත් එතෙන්ට යන්නේ නැහැ. සරලව තේරුම් ගත්තොත් සම්මා සමාධි කියන්නේ ආයාසයෙන් අරමුණු ගත කළ යුතු සිත નિરાයාසයෙන් වැඩි වේලාවක් එක් අරමුණක નિરાයාසයෙන් රැඳෙනවා නම් ඒ ස්වභාවය සමාධි. ඒක නිකන් ජීවිතයට ගත්තොත් අපේ සිත විවිධ අරමුණු වලට එක එක වෙලාවට එක එක ඒවාට දුවනවා. ලෝකේ ගොඩනගන එක එක ප්‍රාථමික විවිධ කටයුතු වලට යනවා. නමුත් ඊටාම දියුණු කාටවත් හිංසාවක් නැති ඉහළ මනුෂ්‍යත්වයක් තුල කෙනෙක්ගේ ජීවිතයේ ස්ථාවර නම් ඒකත් සමාධි මට්ටම. හැටියටයි කියන්නේ දාර්ශනික ඔබ බුද්ධාම කතා කරන්නයි පෙන්නන්නේ. අර ගල් ගහිලා භාවනා නියෝගී ඉන්න එකම නෙවෙයි ප්‍රායෝගික ජීවිතේ මනුෂ්‍ය දහම තුල ස්ථාවරව කෙනෙක් ජීවිතේ පවත්වනවා නම් ඒ සමාධි මට්ටමක් හැටියට පැහැදිලි කරනවා දාර්ශනික තලය ඇතුළේ. ප්‍රායෝගික සමාධියක් හැටියට. විතරම එක එක ප්‍රාථමික ලෞකික ග්‍රාම්‍ය දේවල් වලට මනස විසිරෙනවා නම් එතන සරල ඒකාග්‍රතාවයක්වත් නැහැ. එතකොට සමහර දාර්ශනික පොත්වල තියෙන්නේ දැන් තිරිසන්, പ്രേත, අසුර, දේව, බ්‍රහ්ම ඒ විදිහට පෙන්නනවා. දැන් ඒක මම අගදී පෙන්නන්න මෙතන පොඩි ඩ්‍රාෆ්ට් එකක් නැතුව ඒක කියන්න අමාරුයි. Practicing for stages of dhyana meditation which includes samadhi proper in second stage. එතකොට practicing for stages of dhyana ධ්‍යාන වල අවදි හතරක්. සතර මහා ධ්‍යාන meditation.
which includes samadhi proper in second stage. එතකොට දෙවෙනි එකේ ටිකක් දියුණු තැනකට ඒ වගේ අධිරින් අධිර දියුණු තැනකට යනවා. ඊට පස්සේ නේව සංඥා නාම සංඥා කිංචඤ්ඤායතන. ඒකට ඉන්ද්‍රියයන් වලට අරමුණු ගන්න නැති සිතට අරමුණු වෙන සිතට අරමුණු වෙන තැනක් දක්වා මේ ටික යනවා. නමුත් එතන මේ සාමාන්‍ය ඊටාම දියුණු ජීවිතය විනිවිද දකින්න පුළුවන් තැනක් වෙනවා හතරවෙනි ධ්‍යානෙ. දැන් එතෙන්ට වෙනකන් විතරයි බෞද්ධ ආගම ඉගැන්වීම අපිට මඟ පෙන්නන්නේ. Categorization of the factors of eightfold path. මේ වර්ගීකරණය moral law, virtue, සීල. එතකොට දැන් මේක කොටස් තුනකට බෙදෙනවානේ. සීල සමාධි ප්‍රඥා. ඒතර moral law, virtue. ඒක කොටස් තුනක් වෙනවා. right speech, right action, right livelihood. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට ඒක සීලය. එතකොට meditation සමාධිය වලට එනවා right effort, right mindfulness, right concentration. දැන් අපිට නිකන් ඔය right නැතුව effort උත්සාහයන් අපි හැමෝටම තියෙනවා. mindfulness ඒකඟකම තියෙනවා. සත්‍යය තියෙනවා. දැන් බල්ලෙක් වුණා දුවනකොට දුවනවා. සතෙක් වුණා පූසෙක් එකම නිසල්මනේ ගොදුරක් අල්ලන්න ඉන්නවා. ඒකත් එක්තරා concentration එකක්. ඒවා right මුකුත් නැහැ. ඒවා ප්‍රාථමික concentration. ඒ වගේ දැන් මේ right time කරාම අපේ ඒ ලෞකික මට්ටමේ ප්‍රාථමික මට්ටමේ දේවල් අපිට තියෙන මේ උදාහරණ කරන්නේ අර ලෝකයට ගැට ගැහෙන එකෙන් අපිව ගලවන එක මේ සම්මා පැත්තට ගෙනාවා. එතකොට ඒ කොටසේ තියෙන ඒ insight wisdom ප්‍රඥා පැත්තට එනවා right view, right resolve and intention. ඒකට මෙතන පටන් ගන්න තියෙන්නේ ඔය යටේ. right view, right resolve. නිවැරදි දෙයක්මයි. ඊට පස්සේ අපේ ඇතුලේ කටයුතු කරන ඒ ආධ්‍යාසය පිරිසිදු කර ගැනීමයි. ඒක අපි අවබෝධයෙන් අපේ නුවණ දියුණු කර ගැනීම ඇතුලේ කරන ක්‍රියාවලියක්. ඒකට ධර්මය ශ්‍රවණය කිරීම, කල්යාණ මිත්‍ර සේවනය, ඒ වගේ කාරණා තුනක් වෙනවා. සීල is not to put inhuman mental formations into practice in words or deeds. සීල කියලා කියන්නේ not to put inhuman mental formation. මනුෂ්‍යත්වයට එරෙහි මානසික සංස්කාර වචනයට ක්‍රියාවට නොදා ඉන්න එක තමයි සීල කියන්නේ. කාය වාක් සමෝදාන සීල. සිතේ අපිරිසිදු බව තියෙනවා. නමුත් ඒවා වචනයට හෝ ක්‍රියාවට දාන්නේ නැහැ. මොකද දැන් වචනයේ ක්‍රියාවට නොදා ඉන්නකොට සංහිඳියාවක් හැදෙනවා. දැන් මේ සංහිඳියාව තමයි දැන් සතිපට්ඨාන පෙන්නන්නේ රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ඉන්දිය. ඉස්සෙල්ලාම කොටස් තුනක් පෙන්නනවා මට මතක නැහැ. පළවෙනි එක රුක්ක මූලගතෝවා මට සන්නම මතක් වෙනවා. ඒක රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා. පළවෙනි එක අරඤ්‍යගතෝවා. ඒකෝර දැන් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා ඇතුලේ ඒකක් තියෙනවා. දැන් අරඤ්‍යගතෝවා කැලයකට ගියාසේ. දැන් කැලයකට ගියාම මේ මහ බරපතල සත්තු ඉන්න කැලයකට ගියාම අපි නොදන්න එතන හිටගෙන ඉන්නත් බෑ. උඩින් මොනවා හරි සත්ත්ව සර්පෙක් පනින්න පුළුවන්. ගහකට හේතු වෙන්න බෑ. ඒත් පිටර කුමියෙක් විසකුරු මැරෙන කුමියෙක් ගහන්න පුළුවන්. යටින් සර්පෙක් යන්න පුළුවන්. කොටියෙක් පයින්න පුළුවන්. පුදුම විදිහට සිහිය දියුණු කරන්න ඕනේ. එතකොට අරඤ්‍යගතෝ අන්නේ කැලේට ගියා වගේ ජීවන පැවැත්මට එන්න. ඒක රුක්මූලගත. එහෙම ඉන්නකොට ඒ කියන්නේ සීල ප්‍රතිපදාවකට එන්නේ. අරඤ්‍යගතෝ වගේ සීල ප්‍රතිපදාව. එහෙම එනකොට ඊට පස්සේ රුක්මූලගතෝ. එහෙම නරක වචනයෙන් ක්‍රියාවෙන් හොඳට හිටපු ගමන් අපිට බාහිරින් අපිට ගැටෙන ප්‍රශ්න අවුල් ටික නැති වෙනවා. ඒ ගැට පිටින් ඇති වෙන ප්‍රශ්න අඩුයි. එතකොට නිකන් රුක්ක මූලගතව මහා කරදර කියන්නේ මහා කාස්ටක අවුවේ මිනිහට ගහක් යටට ගියා වගේ. රුක්ක මූලගතව ගහක් යට ගියාම මේ හරි සනීපයක් දැනෙනවා. අර අවුවේ කාස්ටක හිටපු කෙනා. හැබැයි දිගට ඉන්න බෑ.
ඒක එහෙම දිග ඊට පස්සේ අන්න කියන්නේ මේ රුක්මුලගතව සමාධි මට්ටමක් හදාගන්න එක. ඊට ශුන්‍යාකාරගතව ප්‍රඥා. ඒ ජීවිතය දකින්න හිස් ගයක් වගේ. ශුන්‍යාකාරයක් වගේ. ඒතකොට මම කියන්නේ මේක අර දාර්ශනික අර්ථය කියන්නේ මේක අර වචනාර්ථය නෙමෙයි. ශුන්‍යාකාරගතව. දැන් අතහැරලා දාපු ගේකට ගියාම එක පැත්තකින් වහලා කැඩිලා වතුර බේරලා බිත්ති වල දියසෙල වැදිලා කඩින්න වැටෙන්න ඕන වෙන්න පරාල දිරලා වල් ගස් ගේ ඇතුලේ හැදිලා මේක ඇතුලේ ඉන්න බෑ. ඒ වගේ තමන්ගේ ජීවිතය දකින්න. මේ මනුෂ්‍ය භවයේ මේ ජීවිතය ඇතුලේ දිගට පවතින්න බෑ. මේවා මේ මනුෂ්‍ය ජීවිතේම දිගට ඉන්න බෑ කියන ජීවිතෙන්න ජීවිතය දකින්න තැනට එනවා. අන්න ප්‍රඥාව. ඒතකොට මේ ජීවන මාර්ගයේ එතන පෙන්න. මොකද ඇත්තටම දැන් මේක දේශනා කරේ ඊටාම දියුණු ජන කණ්ඩායමකට. ප්‍රතිපට්ඨාන සූත්‍රයේ. ඒ මිනිසුන්ට කැලේ යන්න කිව්වම නෙමෙයි එතන අදහස් කරන්නේ. දැන් අපි කොහොමත් ඉන්නේ කැලේ. කෙලස් සහිත වනයේක තමයි මේ කොහේ හිටියත් ඉන්නේ. මුතුන් යන්න දැනුත් නෑ. නමුත් මෙන්න මේ ඉන්න තත්වයන් ඇතුලේ යම් පසුබිම් ගොඩනගාගෙන මේ මනස දියුණු කරන ක්‍රියාවලියමයි අවධාරණය වෙන්නේ. ඒතොර ඒ පිළිවෙත තමයි මෙතනත් පෙන්නන්නේ. මේ මෙතන ක්‍රියාවලිය සීල සමාධි is to state of unshaken mind. ඒ වගේ දැන් අර යහපත තුල නොසැලෙන මනසක් ගොඩනගා ගැනීම. අර ධානය වලින් ගල් ගහිලා ඉන්න එකක් බුදුහාමුදුරුවෝ මේව කරන්නේ නැහැ. මොකද ඒක අවුලක්. දැන් ඉන්දියාව වුණ තරම් ගල් ගහිලා ඉන්න ඊට පස්සේ ඒගොල්ලෝ බැරිුණාම බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. නමුත් ආයේ භවෙන් මේ නිදහස් වීමක් එතන වෙන්නේ නැහැ. මේ කිසිම ආකාරයක. එතකොට ඒ නිසා සමාධි මට්ටම අවබෝධයේ ප්‍රඥාව අවදි වෙන තැන දක්වා විතරයි සමාධි මට්ටමක ඉන්නේ. ගල් ගැහෙන සමාධියක් වෙන කතාවක් නැහැ. එනම්තර මේ බුදුරේ රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තිය නෙමෙයි මේ කියන්නේ අනිත් සමාධි මට්ටම් අත. The mind stays stand still for considerable period of time. මනස stand still එක තැනක හිටිනවා සැලකිය යුතු කාලයක් in time in human qualities in high human quality ඉහළ මානසික ගුණ ධර්ම මත. අන්න ඒක stable stage of mind in good. stable stage ස්ථාවර අධියරක් level එකක් මනසේ යහපත තුල in good තමයි. පඤ්ඤා කියලා කියන්නේ ඒකට අන්න ඒ සිහිය ඒ මට්ටමට දියුණු වුණාම දැන් අපි කඩේ ගියත් කඩේ යන්නේ වෙන එකක් කරගෙන හැමදේම කරන්නේ එක එක කර අපි නතර මේ ඒකාග්‍රතාවයක් දිනු කරලා ආවට පස්සේ අන්න ඒ දැන් යොමු කරන ප්‍රඥාව කිව්වහම see authentic reality තාත්වික යථාර්ථය authentic reality තාත්වික යථාර්ථය of own psychophysical life process මේ නාම රූප ධර්මය psychophysical life process මේ භෞතික සහ සිත පදනම් කරගත්ත ප්‍රවාහයක් ලෙස ගලාගෙන යන මේ ජීව ස්වභාවයේ authentic reality එක අතිශය තාත්වික යථාර්ථය objectively පරමාර්ථමය වශයෙන් සීදකින්න ප්‍රඥාව. එතකොට අන්න එතෙන්ට එන මාර්ගය. ඒතකොට මේ මාර්ගයම තමයි එක හැම දේශනාවක් ඇතුළෙම කුළු ගැන්වෙන්නේ මේ මාර්ගයමයි. මොනියම්බෝ තර්ක බුද්ධි හදාගෙන වෙන ඒවා හදාගන්න කොහෙත්ම ඉඩක් නැහැ. මේ අපිට අපි හදාගත්ත ලෝකවල මෙහා වෙන්න බෑ. අපි අපේ කෙලෙස් මට්ටම් අපිට හරියට දැනෙනවා මේ හරියට තේරුම් අරගෙන මනසින් ස්වයංව සම්මර්ෂණය කරගන්නකොට අපි කොහෙද අපි කවුද කියලා තේරුම් අරන් දිනු කරගත යුතු තත්ත්වයන් ඔක්කොම ප්‍රමුඛව අපිටම අල්ලගන්න පුළුවන්. එතකොට එතනින් මේ perfect continuous tense වර්තමාන සම්පූර්ණ කෙරෙමින් පවතින කාලය. Initially you can see the structural formation. According to the subject we have to use either has to have. Then the then the be verb is used in the third form of the past participle. Then the ordinary verb is used in the present participle. එතකොට මේක ව්‍යුහය ගත්තොත් වාක්‍ය හැදෙන රටාව ගත්තොත් කර්තෘට අනුව has හරි have හරි උපකාරක පද ලෙස යෙදෙනවා. එනේ එක වචන නම් has කර්තෘ බහුවචන කර්තෘ නම් have.
ඊට පස්සේ මේක perfect වුණා කෙරමින් පවතින අර්ථය ගන්න be verb එකක් අවශ්‍යයි. has have වලට පස්සේ am is are was were කියන ඒ be verb එක තුන්වෙනි රූපෙට යනවා. දැන් they have go කියන්නේ they have went කියන්නේත් නෑ. they have gone. තුන්වෙනි රූපෙට යනවනේ has have වලට පස්සේ. ඒ වගේ be verb එක තුන්වෙනි රූපෙට යනවා. තුන්වෙනි රූපෙන් ආවත් ඒක be verb එකක්. සියලුම කර්තෘකාරක වාක්‍යවල be verb එකකට පස්සේ ක්‍රියාව ing වෙනවා. ඒ කියන්නේ present participle වලට යනවා. The present participle කියන්නේ වර්තමාන පුදන්ත. If a verb is ended from ing that is called present participle. ක්‍රියාවක් ing වලින් කෙලවර වෙනවා නම් ඒකට කියන්නේ present participle නැත්නම් වර්තමාන පුදන්ත කියලා. එතකොට අපි මේ tense එකේදී වර්තමාන කාලයේ කොටස් 4 මේ කොටසේදී අපි ක්‍රියාව දකින්නේ has දැන් play කියන ක්‍රියාව නම් has been playing නැත්නම් have been playing. work කියන ක්‍රියාපදේ නම් has been working have been working. අපි මේක පොඩි ඩයග්‍රෑම් එකක් අරගෙන තේරුම් ගමු. දැන් බලන්න මෙතන now you can see an arrow coming down in the middle. දැන් වහන්සලට පේනවා මැද ඊතලයක් පල්ලෙහාට වැටෙනවා. එතකොට I want you to consider that area to be then now you can see now when arrow you can see an arrow coming down here. I want you to consider this area to be present. දැන් මෙතන ඊතලයක් පල්ලෙහාට වැටෙනවනේ. ඒ පල්ලෙහාට වැටෙන ප්‍රදේශය සලකන්න වර්තමානයේ කියලා. ඊට පස්සේ ගන්නංශ I want you to consider this area to be present. දැන් අපි මේ ඊතලයේ වැටිච්ච හරිය රවුමක් ගැහුවා. Right, I mark with the circle that the area is marked with the circle. Right, now you can see an arrow coming down here. ඊතලයක් පල්ලෙහාට වැටෙනවා. And I mark that area to be present. ඒ හරිය මම mark කරා වර්තමානයේ හැටියට with the circle. රවුමකින්. If something is happening in this particular area, in this particular circle, which is considered to be present, right, we have to use the present continuous. මේ circle එක ඇතුලේ මේ වර්තමානයේ කියලා අපි mark කරගත්ත area එකේ යමක් වෙනවා නම් අන්න ඒක අපි පාවිච්චි කරනවා ඒ present continuous ඒ circle එකට. එහෙනම් දැන් වහිනවා නම් it is raining. දැන් වහිනවා නම් it is raining. එතකොට දැන් මෙතනින් from this මම මෙතන මේ මාක් කරනවනේ area එක. From this point backward is the past. දැන් මෙන්න මේ මෙතන ඉඳලා පිටිපස්සට අතීතය. From this point onward is future. දැන් මෙන්න මේ circle එක ඇතුලේ වහිනවා නම් it is raining now, present continuous. මොකද අපිට සමහරවිට කියන්න ඕනේ මෙන්න මෙතන කළු තරුවක් තියෙනවා මේ මෙතනින් මේ වර්තමාන රවුමේ ගෑවිච්ච තැන ඉඳලා පිටිපස්සට එනකොට අපිට හම්බ වෙනවා කළු පාට ස්ටාර් එකක්, black star එකක් තරුවක්. අන්න එතන ක්‍රියාවක් පටන් ගන්නවා අතීතේ. ඒ අතීතයේ පටන් ගත්ත ක්‍රියාව වර්තමානයේ දක්වා ඒ කියන්නේ මෙන්න මේ රවුමට ගෑවෙනවා වර්තමානයේ දක්වා. එහෙම නැත්නම් වර්තමානයේ තෙක් දක්වා කියන්නේ දැකලා නතර වෙනවා. තෙක් කියන්නේ වර්තමානයේ යනවා. එතකොට අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් වර්තමානයේ දක්වා හෝ වර්තමානයේ තෙක් වෙමින් පවතිනවා නම් අන්න එවැනි ක්‍රියා අඛණ්ඩතාවයක් පිළිබඳ present continuous tense එකෙන් කතා කරන්න බෑ. Again, if a particular action is going on, happening, taking place from past up to now, therefore we cannot use the present continuous tense. The present continuous tense is not strong enough just to talk about sort of continuation covering from past up to now. අන්න එතකොට we turn to the present perfect continuous. අන්න එතනයි present perfect continuous tense එකට යන්නේ. එහෙනම් වර්තමාන කාලේ කෙරෙමින් පවතින කාල දෙකක් තියෙනවා.
ඔය රවුමාවරණය කරන්න පුළුවන් present continuous වලින්. අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් වර්තමානයේ දක්වා හෝ තෙක් වෙනවා නම් present continuous ශක්තිමත් නැහැ. ඒ අතීතයේ ඉඳලා සිදුවෙන දේ කාලයක් අවධාරණය කරමින් පැහැදිලි කරන්න. එතකොට අපි යනවා present continuous වලට. perfect continuous වලට. ඒ කියන්නේ අපිට it is raining since morning කියලා කියන්න බෑ. උදේ ඉඳන් වහිනවා කියන්නේ it is raining since morning කියන්න බෑ. එතකොට අපි ඒකට කියනවා broken English කියලා. වැරදි ඉංග්‍රීසි. එතකොට අපි කරන්නේ tense it is raining කියන එකේ continuous එක perfect එකට දානවා. it එක කතරු මාරු වෙන්නේ නැහැ ඉක්මයි. එතකොට කතරු දාලා ඊට පස්සේ present perfect නිසා has හරි have හරි ඉන්න ඕනි. it ඉන්නම් have ගන්න බෑ has ගත්තා. ඊට පස්සේ is කියන be verb එක has එකේ බලපෑමෙන් තුන්වෙනි රූපෙට යනවා been වෙලා. තුන්වෙනි රූපෙන් ආවත් ඒක been කියන එක be verb එකක් නිසා ඒකට පස්සේ යෙදෙන ක්‍රියාව ing වෙනවා. අන්න එහෙනම් it is raining now දැන් වහිනවා it's been raining it's been raining or it has been raining since morning වහින්නේ උදේ ඉඳන්. එතකොට by using present perfect continuous when you say that it's been raining since morning you mean that it started raining in the morning and it is still raining right now. It is a mixture of present and past regarding the continuation of an activity from past up to now. එතකොට අතීතයේ ඉඳලා ක්‍රියාවක අඛණ්ඩතාවය පිළිබඳ කතා කරන්න ඒක පාවිච්චි වෙනවා. දැන් මේක උදාහරණයකට ගත්තොත් ස්වාමීන් වහන්සේ අපිට කියන්න පුළුවන් දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් එහෙනම් අපිට කියන්න පුළුවන් by using present continuous we can say that we are learning English. By using present continuous, when we say that we are learning English, we mean that we have started learning, but we haven't stopped learning yet. We are still in the middle of the action of learning. And we are learning English කියන අපි ඉගෙන ගන්න පටන් ගන්න ඉවර කරලා නැහැ. ඒ ක්‍රියාවේ මැද ඉන්නේ. So I think you can remember I told you that we just use the present continuous tense to say that somebody is in the middle of an action, maybe right now or right now. එතකොට යමෙක් වර්තමානයේ ක්‍රියාවක් ආරම්භ කළා ඉවර කළා නැතුව ඒ වර්තමානයේ ක්‍රියාව මැද ඉන්නවා නම් present continuous. පුද්ගලික සම්බන්ධව present continuous මූලික වශයෙන් යොදන්නේ එතන. So we are learning English. නමුත් දැන් අපිට කියන්න ඕන නම් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ පුංචි කාලේ ඉඳලා. එතකොට we are learning English since our childhood කියලා කියන්න බෑ. present continuous tense එකට ජග් ගහලා ඒක එහෙම හදාගන්න එයා හයිය නැහැ. අන්න we are learning කියන එක මාරු කරනවා perfect එක. we ඉන්නකොට have has බෑ have. ඊට පස්සේ are කියන එක been වෙනවා. we have been. learn කියන එක ing වෙනවා. we have been learning English අන්න දැන් පුළුවන් කාලයකට ගන්න. since our childhood. we have been learning English since our childhood. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ළමා කාලේ ඉඳලා. අවුරුදු 5ක ඉඳන් නම් we've been learning English for 5 years. ළමා කාලේ ඉඳන් නම් since our childhood. අවුරුදු 5ක ඉඳන් කියලා කාලේ රවුන්ඩ් කරලා පෙන්නොත් for 5 years. Again, for a beginning of a period of course we can use since. But when we mention exact period of time of course we need to use for when connecting time. කාලයකට ගහද්දි කාලේ ආරම්භය දක්වනකොට since යදෙනවා. මේ ටෙන්ස් එකේ කාලේ නිශ්චිතව රවුන්ඩ් කරලා මෙච්චරයි කියලා පෙන්නනකොට පොය දෙනවා. ගිය සතියේ ඉඳන් නම් since last week. එතකොට හරියටම සතියක් ඉඳන් නම් for a week. Since last week for a week. Since last year for 2 years. මේ විදිහට. අපි ඉස්සරහට ගියොත් දැන් බලන්න we are learning English. Present continuous. We have been learning English since our childhood. ළමා කාලේ ඉඳන් ඉගෙන ගන්න. දැන් ඇය බස් එකක් එනකම් බලන් ඉන්නවනම් she is waiting for a bus. දැන් බාසලට ස්ටඩි පැක් එකේ බලන්න පුළුවන් අපි යන්නේ 5 වෙනි යුනිට් එක. සියලු දේවල් ඒක විස්තර කරලා තියෙනවා. එතකොට ඒකේ ඔඩියෝ එක ඒවලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. අහන්න පුළුවන්.
මේක තවදුරටත් තාවුරු කරගන්න පුළුවන් අපි මේ කතා කරන පාඩම. An easy way to learn English. අපි පාඩට ඒ ලොකු ස්ටඩි පැක් එක පොතක. දැන් ඇය බස් එකක් යනකම් බලන් ඉන්නවා. She is waiting for bus. ඒකට බස් එකක් යනකම් බලන් ඉන්නේ විනාඩි 20ක ඉඳන් නම් she has been waiting for a bus for 20 minutes. ඒකට she is waiting for a bus කියන්නේ she is in the middle of waiting. බලන් ඉන්න ක්‍රියාවේ මැද. But when you say that she's been waiting for a bus for 20 minutes, you mean that she started waiting for a bus 20 minutes ago. 20 minutes ago. And still she's waiting for a bus. Then you can comprehend, you can understand. Present perfect continuous tense is a mixture of present and past regarding the continuation of an activity. The fan is working. Fan එක වැඩ කරනවා. Present continuous. එතකොට දැන් අපි ක්ලාස් රූම් එක මුලින්ම ඇවිල්ලා අරිනකොට ෆෑන් එක වැඩ කරනවා නම් අපි කියනවා බලන්න the fan has been working since yesterday. බලන්න ඊයේ ඉඳන් ෆෑන් එක වැඩ කරන්නේ. Then by comparing you yourself can understand the difference between these two tenses. එතකොට මේ දෙක අතර වෙනස තේරුම් ගන්න පුළුවන්. They are listening to the radio. ඒගොල්ලෝ රේඩියෝ එකට අහුම්කන් දීගෙන ඉන්නේ. එතකොට perfect එකකින් කියනවා they have been listening to the radio for a long time. හුඟ වෙලාවක් ඉඳලා ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ. දැන් මම පොතක් බලනවා. I am reading a book. Right? By using present continuous. Present continuous භාවිත කරලා when I say that I am reading a book. මම කිව්වොත් I am reading a book කියලා. I mean that I have started reading. ඒ කියන්නේ මම කියවන එක ආරම්භ කරලා තියෙනවා. But I haven't finished or stopped reading. ඉවර කරලා අතර කරලා නැහැ කියවන එක. I'm still in the middle of the action of reading. කියවීමේ ක්‍රියාවේ මැද. ඒක තමයි present continuous. That's why I told you that we basically use the present continuous tense to say that somebody is in the middle of an action. The present perfect continuous tense by when you say that by using present perfect, right? By using present perfect continuous. වර්තමාන සම්පූර්ණ කෙරමින් පවතින කාලේ භාවිත කරලා යමෙක් කිව්වොත් I've been reading. I have been or I've been reading this book for 2-3 days. කියලා කිව්වොත් I mean that I started reading this book 2-3 days ago. දින 2-3කට පෙරයි මම කියවීම ආරම්භ කරේ. But I haven't finished reading yet. මම ඒ කියවන එක තාම නතර කරලා නැහැ. I'm still in the middle of the activity. ඒ activity එකේ මැද ඉන්නවා අතීතයේ ඉඳලා තාම. අතීතයේ ඉඳලා ක්‍රියාවක් මැද ඉන්නවා perfect continuous. වර්තමානයේ ක්‍රියාවක් මැද ඉන්නවා present continuous. He is working at our company. He's been working at our company for 2 years. අවුරුදු දෙකක ඉඳන් වැඩ කරන්නේ. They are building a house. ඒගොල්ලෝ ගයක් හදනවා. They've been building it for a long time. උග කාලෙක ඉඳන්. The children are playing. ළමයි සෙල්ලම් කරනවා. They've been playing for a long time. She's cooking. She's been cooking since morning. When the TV is working. It's been working for a long time. උග වෙලාවක. දැන් මෙන්න මෙතන අපි අර අනිත් පොයින්ට් එකට ආවා. මම කිව්වා වර්තමානයේ දක්වා වූ තෙක්. I'm rather stressed. මම සෑහෙන පීඩනයක ඉන්නේ. I've been attending a lot of backlog of work today. අතපසු වෙච්ච ගොඩක් වැඩ ටිකක් මම අද කර හිටියා මෙච්චර වෙලා. දැන් කරන්නේ. දැන් ස්ට්‍රෙස් එකයි. I've been trying to contact you all morning. මුළු දේ ඉඳන්ම try කරන්නේ. ඔයාව contact කරන්නේ. ඒක දැන් try කරන්නේ දැන් ඉස්සරහින්. I'm really tired. I've been working all day today. මට අතර මහන්සි වුණු දවසේම වැඩ කර හිටියේ. එහෙනම් දැන් වැඩ කරන්නේ. එහෙනම් අපි දෙවෙනි කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අතීතේ පටන් ගත්ත ක්‍රියාව දැන් වෙන්නේ නැහැ. වර්තමානයේ සමීප තැනක නතර වෙලා. සමහරක් වෙලාවට අපි කලින් කතා කරපු උදාහරණ වල ඒක තාම වෙනවා.
අතීතේ පටන් ගත්තේ තාමත් වෙනවා. සමහර වෙලාවට අතීතේ පටන් ගන්න වර්තමානයේ කිට්ටු දැනක නතර වෙලා. දැන් වෙමින් නැහැ. හැබැයි ওই දෙක තීරණය කරන්නේ කතා කරන පරිසරය මිසක් ව්‍යාකරණ නෙවෙයි. තාම යනවද නැද්ද කියන්නේ. අපි මෙහෙම උදාහරණ ගමු. Somebody has been smoking here. දැන් මම තැනකට කාමරයකට කැන්ටින් එකකට ක්ලාස් රූම් එකකට යනකොට මට පේනවා බිම සිගරට් ෆිල්ටර් දෙකක් තියෙනවා මේ පත්තුවේදී. I can see burning 2 butts of cigarettes fallen on the floor. Cigarette කොට දෙකක් පත්තුවේදී බිම තියෙනවා. The whole room is filled with cigarette smoke. මුළු කාමරේම සිගරට් දුවෙන් පිරීලා. සිගරට් බොන කවුරුවත් නැහැ හැබැයි දැන්. එතකොට මට කියන්න බෑ by using present continuous I can never say that somebody is smoking. කවුරු සිගරට් එකක් බිබී ඉන්නවා කියලා දැන් මට කියන්න බෑ. මොකද සිගරට් ෆිල්ටරේ බිම තියෙන්නේ දුම උඩ තියෙන්නේ. සිගරට් දුම තියෙන්නේ කාමරේ. පුද්ගලෙක් නෑ. දන්නේ තෝරම කියන්නේ somebody has been smoking here. කවුරු හරි මෙච්චරලා මෙතන සිගරට් එකක් ගහගෙන ඉඳලා. කවුරු හරි මෙච්චරලා මෙතන සිගරට් එකක් බිබී ඉඳලා. ඒ කියන්නේ the action started in the past but it has stopped at a particular point which is very close to the present moment. It is not going on anymore at present. අතීතයේ පටන් ගත්ත ක්‍රියාව වර්තමානයේ සමීප තැනක නතර වෙලා. තවදුරටත් ඒ වෙමින් පවතින්නේ නැහැ. The present perfect continuous අන්න එවැනි පසුබිමකට පාවිච්චි වෙනවා. ඒතෝ එහෙනම් ක්‍රියාව තාම වෙමින් පවතිනවද වර්තමානයේ සමීප තැනක නතර වෙලාද කියන එක තීරණය වෙන්නේ ව්‍යාකරණ හෝ මොකවත් නෙමෙයි අපි කතා බහ කරන ඒ පසුබිම සන්දර්භය. The context of the dialogue. දැන් කවුරු හරි නිකන් දාඩිය දාගෙන මූණ කළු වෙලා එනවා. ඒතර මං කියනවා you look sunburned. ඔයා මූණක් කළු වෙලා අවුවට. මෙතරලා අවුවේද? Have you been sitting in the sun? අවුවේ ඉන්නවද? Are you sitting in the sun කියලා අහන්න බෑ. දැන් අවුවේ නෙමෙයි. දැන් ගියත්. Your hands are covered with burnt oil, grease and oil. දැන් තෙල් මජන් ගාගෙන අපි. Have you been repairing the car? මෙතන කාර් එක හදාගෙන කියලා. The activity has stopped at a particular point of time. It is very close to the present moment. I've been looking for you. මම මෙතන ලවා හෙව්වා. මම තාම හොයනවා නම් කාව හරි මම කියන්නේ I am looking for someone. Where is he? I am looking for someone. Present continuous. Where is he? දැන් එයා කො? දැන් මම හොයපු කෙනා ඉස්සරහට හම්බ වෙනකොට මම එයාව හොයන්නේ. ඒතකොට මම එයාට කියන්නේ I've been looking for you. මම තමුසේ හෙව්වනේ මෙච්චර. මම වා මෙච්චර හෙව්වා. Where have you been? මෙච්චර කොහෙද හිටියේ? Where are you කියලා අහන්න බෑ. ඉස්සරහින්. Where have you been? මොනවද දැන් කර කර ඉන්නේ කියලා අහනවා නම් what are you doing? now මෙච්චර වෙලා මොනවද කර කර හිටියේ? What have you been doing? Where have you been hiding? කොහෙද මෙච්චර ඇඟිලා හිටියේ? What have you been discussing? මොනවද මෙච්චර ඔයගොල්ලෝ සාකච්ඡා කරගෙන ඉන්නේ? දැන් මොනවද සාකච්ඡා කරන්න කියලා අහනවා what are you discussing? What have you been discussing? තවත් උදාහරණයකට තියෙනවා we've been living at Perawattu for 10 years. We have been waiting for an hour. The TV has been working since morning. දැන් present perfect එකයි මේක අතර වෙනස ගත්තොත් දැන් අපි කියනවා ක්ලාස්රූම් එක ගිය සති පේන්ට් කරලා තිබ්බේ නැහැ. දැන් ඇවිල්ලා කියනවා ලස්සනට පේන්ට් කරලා තියෙනවා අපිට පේනවා. ඒත් අපි කියනවාද oh they have painted the classroom. ඒ කියන්නේ the classroom looks very new now. The walls look very new now. ඒකට ඒ කියන්නේ ක්‍රියාව ඉවරයි ප්‍රතිඵලයේ බලන් අපි කතා කරන්නේ. අන්න present perfect. The action is painting, it is finished and gone to the past, but we can see the result. The walls look very new. The classroom looks very new. The present perfect continuous බලන්න. අයියෝ මේගොල්ලන්ට තීන්ත ගන්න දුන්නේ ගිය සතියේ.
They have been painting the classroom since last week. මේගොල්ලෝ මේක ගිය සතියේ ඉඳන් අත ගා ඉන්නවා. ඒ කියන්නේ එතන අවධාරණය කරන්නේ පුද්ගලයන් නියුක්ත වෙලා ඉන්න activity එක. They have been painting the classroom since last week. මේගොල්ලෝ මේ ගිය සතියේ ඉඳන් තීන්තක ගා ඉන්නවා. කියලා අතීතයේ ඉඳලා මේ ක්‍රියාවේ නියුක්තයි කියලා ක්‍රියාව අවධාරණය වෙනවා. activity එක emphasize කරනවා present perfect continuous වල. present perfect එකෙන් ඉවර වෙච්ච ක්‍රියාව අවධාරණය කරනවා. එතන දෙක අතර වෙනස.